මේ උතුම් වූ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ජාතක පාළියේ සඳහන් වන මහා ධර්මපාල කියන ජාතක කතාව ඇසුරු කරගෙන ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ කිඹුල් වතට වැඩම කරපු ප්‍රථම ගමනේදී ශාක්‍යයන්ගේ මානය බිඳලා දහම් දේශනා කරලා ශාක්‍යයන් විසින් භාග්‍යතුන් වහන්සේට පූජා කළ නිග්‍රෝධාරාම පූජාව ඉවසලා මෙහි වැඩ වාසය කරපු කාලේ පළවෙනි දවසේ ධර්ම ශ්‍රවණය කරලා බොහොම පැහැදිලා හිටපු ඥාතීන් සහ භාග්‍යතුන් වහන්සේගේ පිය රජතුමා පහවදා දානෙට වඩින්න කියලා ආරාධනාවක් කළේ නැහැ. පිය රජතුමා හිතන්න ඇති ගමට වැඩපු භාග්‍යතුන් වහන්සේ රජමාලිගාවෙන් දානෙ නොවළඳා වෙන කොහෙන් වළඳන්නද කියලා. රජ්ජුරුව මාලිගාවට ගිහිල්ලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානෙත් හැදුවා. අසුන් පැනෙව්වා. නමුත් භාග්‍යතුන් වහන්සේ දානෙට වැඩියේ නැහැ. යශෝදරා දේවින් වහන්සේ උඩුමහන් තලාවේදී දැක්ක බුදුරජාණන් වහන්සේ 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන දුප්පත් පෝසත් ભેදයක් නැතුව ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිනවා. පිය මහරජුරවන්ට ඒ පිළිබඳව කරුණු දන්වලා යවහම රජුරුව තිගැස්සුනා වගේ. මේ මාලිගාවේ ඉපදිච්ච එකම පුතා ලෞතර බුදු බව ලබලා දැසි දස්සන්ගේ ගෙවල් වල පවා පිඬුසිඟා වඩිනවා. ගිහි ගෙදර හිටපු කාලේ මේ නගරේ සැරිසැරුවේ දිව්‍ය පුත්‍රයෙක් වගේ. රන් දෝලාවක විශාල ආරක්ෂක පිරිස් සමග මේ නගරේ පුරා මේ කාලේ සැරිසැරුවා. මේ මහා රාජකුමාරයා අද ඊටත් වඩා උසස් තැනකට ගිහිල්ලා මේ සිඟමන් යදිනවද කියලා රජුරු තිගැස්සුනේ. ඒ මොහොතේම නැගිටලා බුදුරජාණන් වහන්සේ වඩින පෙරමගට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කතා කරලා මතක් කරනවා ස්වාමීනි. ඒ පිය මහරජුරුවන්ගේ මාලිගාවේ ඔබ වහන්සේ ඇතුළු මහා සංඝයාට ප්‍රමාණවත් ආහාර නැහැ කියලා හිතුවද? මේ ශ්‍රේෂ්ඨ ශාක්‍ය වංශයට නිගා දෙනවද? ස්වාමීනි මම නසන්න එපා. මට ලැජ්ජා කරන්න එපා. ගයක් ගාන හිඟමනේ වඩින්න එපා. දානෙට වඩින්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මහරජ ලැජ්ජා වෙන්නේ ඔබේ වංශයට. ඒ ඔබ පිණිසිඟා වැඩියොත්. ඔබ සිඟමනේ ගියොත්. නමුත් මගේ වංශය ඔබේ වංශය නෙමෙයි. මගේ වංශය බුද්ධ වංශය. පෙර අතීත බුදුවරු දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඉඳලා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ දක්වාම මේක බුදුරජාණන් වහන්සේලාගේ සිරිත. දීපංකර භාග්‍යතුන් වහන්සේට කලින් මේ ලෝකේ තව කොයිතරම් බුදුවරු පහළ වෙන්න ඇද්ද? උන්වහන්සේලා සියලු දෙනාගේම සිරිත පිණ්ඩපාතේ වඩින එක. ඒ බොහෝ දෙනාට අනුකම්පාව නිසා. ඒක තමයි මහරජ මගේ වංශයේ සිරිත. ඒ සිරිත අත්නොහැර පවත්වන එක මගේ යුතුයකම. ඒ නිසා මේක මට ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ පිණ්ඩපාතේ වඩින්නේ හැබෑවටම ආහාර පාන හොයාගන්න ජීවිතේ පවත්වන්න වෙන ක්‍රමයක් නැතිම හින්දාද? ඒ හින්දා නෙමෙයි. අනුකම්පාව හින්දා. කාට අනුකම්පාව නිසාද? අපිට අනුකම්පාව නිසා. අහිංසකයන්ට අනුකම්පාව නිසා. බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා
තරම් විවේකයට කැමති උත්තමයෝ මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ පින්නතුනි. ඒ තරම් විවේක සුවයෙන් වැඩ ඉන්න හරිම කැමති. මේ තරම් අවිවේකී වෙලා ඉන්නේ ලෝක සත්වයා පිළිබඳව තියෙන අපරිමිත දයාව නිසා. මුළු ජීවිත කාලෙම පිණ්ඩපාතේ වඩින්න නැතුව එකම තැනක පහසුවෙන් වැඩ ඉන්න උන්වහන්සේලාට හැකියාව තියෙනවා. එතකොට කවුද දන් දෙන්නේ කියලා හිතෙනවා. පින්නතුනි අප්‍රමාණ දෙවිවරු අප්‍රමාණ බ්‍රහ්ම රාජවරු නිරන්තරයෙන් සූදානම් වෙලා ඉන්නේ දිව්‍යමය ආහාර පානයෙන් උන්වහන්සේලාට පූජා කරන්න. සමහර අවස්ථාවල් වල අපි ධර්මයේදී අහනවා සමහර දෙවිවරු වෙස් මාරු කරලා ඇවිල්ලා දන් දෙන්නේ. සමහර වෙලාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් එහෙම සක්‍ර දේවේන්ද්‍රයෝ පවා දොස් අහපු වෙලාවල්ද තිබුණා. ඇයි දාන වේලක් පූජා කරගන්න හැටියක් නැහැ. දිව්‍යාංගනාව ටික මුලින් දන් දෙන්න ආපුවම ප්‍රතික්ෂේප කළා. නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා දුප්පතුන්ගේ වීදියේ වඩින්නේ අහිංසකයෙකුට පිහිට වෙන්න. දිව්‍ය සැප විඳින අයට අමුතුවෙන් පිහිට වෙනවට වඩා ඒ දිව්‍ය සැප තව තව තහවුරු කරනවට වඩා දෙව්ලොව යන්න බැරි වුණ අහිංසකයෙක් දෙව්ලොව යවන්න පුළුවන් නම් ඒකේ මහා කරුණාවේ අරමුණක්. එහෙම වෙලාවල් වල දිව්‍යාංගනාවන්ගේ දානේ ප්‍රතික්ෂේප කරාම ගිහිල්ලා සක් දෙවිඳුට කීවා. සක් දෙවිඳු තමන්ගේ අග්‍රමහේෂිකාවත් එක්ක දුප්පතුන්ගේ වීදියේ මහලු මිනිසෙක්ගේ වෙස් මවාගෙන ඉඳලා දම් පූජා කරගත්තේ. සියලු දෙනා වෙනුවෙන්. දෙවියන්ට නුදුන්න අවස්ථාව මිනිස්සුන්ට දෙන්නයි ගැක් ගානේ පිණිසු ගවැටි. ඒ කාරණාවේ පින්නතුනේ තව පැත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ තම තරම් කළගුණ දන්න උත්තමයන් වහන්සේ නම මේ විශ්වයේ වෙන නෑ. තව හිටියානම් ඒ තවත් බුදු කෙනෙක්මයි. මේ ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩින්නේ අනුකම්පාවෙන් හින්දා. මොන අනුකම්පාවද මොන කෘත ගුණ සැලකීමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙක් Tamanට වතුර උගුරක් හරි දීලා තියෙනවා නම් යම් දවසක ජීවිතේ තියෙන තුරු ඒක අමතක කරන්න එපා කියලා. මේ තරම් ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ශාස්ත්‍රවරයෙකුගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන දෙවියන් පවා වඳින අති උතුම් නාමයට ඇතුල් වෙන්න පුළුවන් වාග්ය ලබාගත් අපි මේ බුද්ධ වචනයට කොච්චර ගරු කරන්න ඕනේද? අපි සමහර වෙලාවට කරන වැඩවලින් අපිට තේරෙන්නේ අපි බුදුරජාණන් වහන්සේගෙන් කොච්චර ඈතද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ වතුර උගුරක් දුන්න කෙනත් දිවිති වෙන තුරු අමතක කරන්න එපා කියලා. ඒ වුණාට අපි අද ගැන හිතහම උපද්දවල නොයෙක් කරදර කම්කටොළු කාරණා වලින් පුංචි කාලේ ආරක්ෂා කරලා ජරා ජීර්ණ වෙන වෙලාවට හොදලා පිරිසිදු කරලා අන්දෝල පලන්දෝල කවල පෝල හොඳට උගන්නලා සමාජයේ වැදගත් මිනිස්සු බවට පත් කරාම එතෙන්ට එනකන් පිහිට වුණ අම්මා තාත්තා පවා අත්හරින අපි ගාව කොහෙද කෘතගුණ කියලා හිතෙනවා. එතකොට මේ ආර්යයන් වහන්සේලා කවදාවත් අපිට අනුකම්පා කරයිද? ආර්යයන් වහන්සේලා කවදාවත් අපිට බලයිද? එහෙම කරපු දරුවන්ටත් පස්සේ කාලේ හුඟ වරදිනවා. එතකොට ඒ අය හිතනවා අපිට දෙවියවත් බලන්නේ නැද්ද කියලා. මේ තරම් දුර්ගුණ සහිත අපි දැක්කත් උන්වහන්සේලා අහක බලා ගන්නවා. ඒකයි අපිට වෙලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේට කී කරුණං අපි මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨ පිරිසක්ද? එහෙනම් මේ පිණ්ඩපාතේ වඩින්නේ මහා කල්ප අසංඛ්‍ය 4,00,000 එකක්. දීපංකර භාග්‍යතුන් වහන්සේගෙන් නියත විවරණ අරගෙන ලෞතර බුද්ධත්වයේ දක්වා පාරමිතා පුරන කාලේ උන්වහන්සේට වතුර උගුරකින් පවා සත්කාර කරපු උපකාර කරපු සහයෝගය දුන්න සියලු දෙනාට පිහිට වීම උදෙසා අවුරුදු 45ක් සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ බුද්ධ කාලයේ මහා කල්ප අසංඛ්‍ය 4ක්
උන්වහන්සේට නොයෙක් ආකාරයෙන් පාරමිතා පුරන්න උපකාර කරපු සියලු දෙනාම මේ 45 අවුරුද්ද තුර මුණ ගැහුනෙත් නැහැ. ඒ සියලු දෙනාටම මේ 45 අවුරුද්දේ කෘතගුණ සලකන්න අවස්ථාව ලැබුණෙත් නැහැ. ආන් ඒ අයට තවත් අනුකම්පා කරන්න නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ජීවමාන රූපයෙන් නැතත් ජීවමාන භාග්‍යතුන් වහන්සේට වඳිනවා හා සමාන වැඳගන්න පුද පූජා පවත්ව ගන්න කෝටි ගණන් ධාතුන් වහන්සේලා විසිරවලා අදිෂ්ඨාන කරලා පිරිනොම් පෑවි. ඒ කෘතගුණ සැලකීම නිසාමයි. මේ පිඬුසිඟා වඩින්නේ ඒ කෘතගුණයේ වෙනුවෙන්මයි කියලා අපිට තව පැත්තකින් සඳහන් කරන්න පුළුවන්. රජුරෝ ඒ කාරණාවෙන් නිශ්ශබ්ද වෙලා ආරාධනා කළා ස්වාමීනි එහෙනම් හෙටවත් රජමාලිගාවෙන් දාන වළඳන්න කියලා. අනික මුල් වෙලාවේ රජුරෝ ආරාධනා නොකර ගියාට භාග්‍යතුන් වහන්සේ ආරාධනාවකින් තොරව වඩින්නෙත් නැහැ. රජුරෝ ගිහිල්ලා දානේ හැදුවට ආරාධනා කළේ නැහැ. පහුවදා ආරාධනාව පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ දානෙට වැඩියා. දහවල් දානීය පූජා කරනකන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ කැඳ පූජා කළා. ඒක පින්නතින අතීත සිරිතක්. දානෙට වැඩිනකන් දානෙ සකස් කරනකන් දානෙ පිළිගන්වන වෙලාව වෙනකන් අතිරේක ආහාරයක් පූජා කරනවා. කැඳ විතරක් නෙමෙයි කැඳත් එක්ක කැවිලි පෙවිලි වර්ගත් පූජා කරනවා. බොහෝ වෙලාවට එක වේලයි වැළඳුයි. උදේ පිණ්ඩපාතේ වැඩියහම කලින් පිටත් වුණා. දානි හදනකන් මේ වාගේ මේ කැඳක් වෙන රස කැවිල්ලක් පූජා කරලා සාමාන්‍යයෙන් උන්වහන්සේලාගෙන් ධර්ම කාරණා විමසලා ධර්ම ගැටලු විසඳගෙන ජීවිතයේ ප්‍රශ්න සාකච්ඡා කරලා සසර දුක සසර බය ගැන විමසලා එහෙම විවේකීව කතා බහ කරගෙන දහම් කරුණු අහගෙන හිටපු මොහොතක් වෙලාවක් තිබුණා. දැන් කැඳ කැවිලි පූජා කරලා දම් පිළිගන්වනකන් සුද්ධෝදන රජුරුවත් බුදුරජාණන් වහන්සේ ළඟ මිටි ආසනයක වාඩි වෙලා සතුටු සාමීචියේ කතා බහට වැටුණා. කොයිතරම් ලස්සන අවස්ථාවක් තියෙන්නේ නැද්ද? ලෞතර භාග්‍යතුන් වහන්සේ අන්තිම ආත්ම භාවී උන්වහන්සේට උපත දෙන්න උන්වහන්සේගේ තාත්තා වෙන්න මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරපු මහා පුණ්‍යවන්තයෙක් මේ ඉන්නේ. Tamanගේ බලාපොරොත්තු මුදුන්පත් කරවමින් බුදු වෙන පුතෙකුට උපත දීපු මේ තාත්තා මේ ගෙවන්නේ Tamanගේ අන්තිම ආත්මය. අන්තිම ජීවිතේ තමයි මේ ගෙවන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේත් පිරිනිවන් පාලා ආය උපදින සිරිතක් නැහැ. ඒත් අන්තිම ජීවිතේ. එහෙනම් මේ හමුවීම අන්තිම දේහධාරීන් දෙන්නෙකුගේ හමුවීම. දෙවියෝ බඹුන් මේ මොහොත දිහා කොයි තරම් සතුටින් බලාගෙන කොච්චර දේවල් හිතන්නේ නැද්ද? සුද්ධෝදන මහරජුරු බුදුරජාණන් වහන්සේට වරක ප්‍රකාශ කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගිහිගේ අබිනිෂ්ක්‍රමණය කරලා ලෞතර බුද්ධත්වයේ හොයාගෙන වැඩම කළ ඔබ වහන්සේ ඒ බුද්ධත්වයේ වෙනුවෙන් ශරීරයට දැඩි දුක් දෙමින් අත්ත කිලමතාණු යෝගය අනුගමනය කරපු කාලේ. මේ කියන්නේ දුෂ්කර ක්‍රියා කරපු කාලේ. 6 අවුරුද්දක්ම දුෂ්කර ක්‍රියාවේ නිරත වෙලා හිටියා. මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ 1ක් බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරලා ප්‍රඥාවේ මුදුන් මල්කඩ ස්පර්ශ කරන්න සූදානම් වෙමින් ඉන්න මේ මහා සත්පුරුෂයාණන්ට කායට දුක් දීමෙන් බුදු වෙන්න බැරි බව නොවැටහුණාද? එහෙම වැටහෙනවා නම් ඇයි දුෂ්කර ක්‍රියා කළේ? පින්නතනි එදා විමුක්තිය හොයන්න දඹදිව හිටපු බොහෝ ඍෂිවරු වෙනත් ආගමික පූජකවරු මේ ශාරීරියට දුක් දෙන ක්‍රමය අනුගමනය කළා. කෙලස් තවන්න, කෙලස් නැති කරන්න. අජ වෘත, ගෝ වෘත, කුක්කුර වෘත මේ වාගේ වෘත සමාදන් වෙලා හිටියා. දැඩිසේ දුක් විඳා.
මේ කයට දුක් දෙන්න නැවත කය ඇති කරවන කෙලෙස් තැවිල්ල නැති වෙලා අපිට විමුක්තිය ලැබෙයි කියලා හිතුවා. සාමාන්‍ය කෙනෙකුට වචන ඇහුවට ඊටාම දුක්ඛිත ක්‍රියාවල් වල යෙදලා තියෙනවා. සමහර වෙලාවට පින්නතුනි අපි බිම ඉඳ ගන්නත් කම්මැලි. බිම නිදා ගන්නත් කම්මැලි. නමුත් මේ වෘතයක් අනුගමනය කරන කෙනෙක් අජ වෘතයක් වාගේ සුනක වෘතයක් ගෝ වෘතයක් අපි කැමතිද කකුල් දෙකයි අත් දෙකයි පාවිච්චි කරලා ගවයෙක් වාගේ මුළු ජීවිත කාලෙම හැසිරෙන්න. සුනකෙක් අනුභව කරනවා වාගේ බත් ටික ගෙනල්ලා බිමට දාපුවාම දිවෙන් ලෙව කකා අනුභව කරන මුළු ජීවිත කාලෙම ඒ වගේ ගිහිල්ලා ගහක් යට අලු ගොඩක වැලි ගොඩක හාරගෙන වැටිලා නිදාගන්න. අපිට ඒක හිතන්නවත් බැරි නම් මේ අය ළඟ මහ පුදුම වීරයක් තිබුණේ මුළු ජීවිත කාලෙම එහෙම ජීවත් වෙන්න. එහෙම කළොත් මේ කයෙන් නිදහස් වෙන්න වෙයි පුළුවන් වෙයි කියලා හිතුවා. හැබැයි මේ වීරයවන්තයෝ සම්මා දිට්ඨික වුණා නම් භාග්‍යතුන් වහන්සේ ළඟ මේ අය ඒකාන්තයෙන් නිවන් හොයන්න තරම් වීරිය තිබුණායි නෙමෙයිද? ඒ තරම් වීරයවන්තයි. ඒගොල්ලෝ එහෙම වෘත අනුගමනය කරලා කයට දුක් දුන්නා මේ සංසාරයෙන් මිදෙන්න. ඒක ඒ කාලේ හරි ප්‍රසිද්ධයි ජනප්‍රියයි. අපේ මහ බෝසතාණන් වහන්සේ 6 අවුරුද්දක් තිස්සේ මේ ශරීරයට දුක් දීමයි කරන්නේ. හැබැයි අපි සඳහන් කළානේ ප්‍රඥාව නොතිබුණාද කියලා. පිනතුනි මං හිතන්නේ ඒක යටපත් කරලා පෙර කර්ම ශක්තිය ඉස්සරහට ඇවිල්ලා තිබුණා. මොන හේතුවක් නිසාද මේ දුෂ්කර ක්‍රියාව කළා කියලා සඳහන් කළේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ කාශ්‍යප කුමාරයා මාලිගාවෙන් අබිනිෂ්ක්‍රමණය කරලා 7 දවසින් බුදු වුණා කියලා කියහම පිළිගත්තේ නෑනේ. ගටිකාරතුමා කියහම යන් වඳින්න කියලා කියහම කිව්වේ ওই මුඩ මහණන්ට කවුද වඳින්නේ කියලා. ඒ ශ්‍රද්ධාව නැතුව කරපු ප්‍රකාශයක්වත් නෙමෙයි මේක. බුද්ධත්වයේ කියන මේ අති සංකීර්ණ වූ අති උතුම් తත්වය 7 දවසකින් ලැබුවා කියහම පිළිගන්න බැරුව ගියා. නමුත් එදාම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා බණ අහලා ඒ ශාසනයෙම පැවිදි වෙලා තමන්ගේ මුළු ජීවිතේ මෙතන ඉඳලා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරලා පරිත්‍යාග කරලා කටයුතු කරපු නිසා ජෝතිපාල මානවක නිරයට නොගිය මිසක් එහෙම නැත්තම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කතා කරපු මේ වචනේ අවීචියම උපද්දවනවා. ඒකට මේ බෝධිසත්ව ධර්ම පූර්ණේ කරලා සෑහෙන දුරට සම්පූර්ණ කරලා අවසන් කරලා ඊළඟ අන්තර්කල්පේ බුදු වෙන්න ඉන්න මේ බෝධිසත්වයෝ කියන කාරණාව සාධාරණ නෑ. බුදු කෙනෙකුට කතා කරපු වචනේ. නමුත් සමාවක් හම්බ වෙන්නේ ඒ ශාසනය පැවිදි වෙලා එදාම සමාව අරගෙන මුළු ජීවිතේ මේ ශාසනය වෙනුවෙන් කැප කරපු නිසායි අවීචයට නොයන සමාවක් හම්බ වෙන්නේ. නමුත් ඒකේ අවශේෂ කොටස තමයි 6 අවුරුද්දක් මේ තරම් දුක් දෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ පින්නතුනි ළඟට වැටෙන කොලයක් ගෙඩියක් පමණක් අනුභව කරලා හිටපු කාලෙකුත් තිබුණා. මල මූත්‍රා කරන්න ගියපු තැන්වල සිහිසුන් වැද වැටුණා. මේ කාලේ ගැන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවානේ. මහණෙනි එදා මගේ හිස අත ගන්නකොට කෙස් ගස්වල මුල මැරිලා හිස අත ගන්නකොට කෙස් ගස් ගැලවිලා යනවා. මැරිලා කෙස් ගස්. අතපය අත ගන්නකොට ලෝම ගස් ගැලවිලා යනවා. බඩ අත ගන්නකොට කොඳු වැට පෙළ අහු වෙනවා. කොඳ අත ගන්නකොට බඩ පොත් අහු වෙනවා. මම මෙහෙම දුක් විඳපු කාලයක් තිබුණා. මෙන්න මේ කාලේ රජුරු සඳහන් කරනවා ස්වාමීනි එක දවසක් මගේ මාලිගාවේ සිරියහනේ මම ටිකක් සැතපීලා ඉන්න වෙලාවේ දෙවියෝ ඇවිල්ලා මට කියනවා සිද්ධාර්ථ කුමාරයා බුදු නොවීම මැරිලා කියලා. මං මේ දෙවියෝ කියපු වචනේ පිළිගත්තේ නැහැ. මං දෙවියන්ගෙන් ඇහුවා හැබෑවටම සිද්ධාර්ථ කුමාරයා මැරිලාද? වෙන්න බෑ.
සිද්ධාර්ථ කුමාරයා අති උතුම් වූ ජයශ්‍රී මහා බෝධි මූලයේ වජ්‍රාසනයේ මත වැඩ ඉඳලා ලෞතුරා බුදු බව සාක්ෂාත් කරලා පිරිනිවන් පෑවද? වෙන්න ඕනේ ඒකයි මෙරිලා කියලා මම පිළිගන්නේ. ස්වාමීනි දෙවියෝ ඇවිල්ලා මට කීවා ඔබ වහන්සේ මෙරිලා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා පිය රජතුමනි දෙවියන්ගේ කතාව පිළිගත්තද කියලා. නෑ ස්වාමීනි මං දෙවියන්ට කිව්වේ බුදු වෙලා පිරිනිවන් පානවා මිසක් මගේ පුතා මැරෙන්නේ නැහැ කවදාවත් කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා පිය මහරජතුමනි මම ලෞතුරා බුද්ධත්වයේ ලබන මේ අන්තිමාත්ම භාවයේ මම මැරුණා කියලා දෙවියෝ ඇවිල්ලා කියහම ඔබතුමා කොහේ පිළිගන්නද? අද නෙමේ පිය රජතුමනි පෙර මම ධර්මපාල කුමාරවදී දිසාපාමොක් ආචාර්යවරයා ඇවිල්ලා සඳහන් කළා ඔබට එදා ධර්මපාල බ්‍රාහ්මණතුමාට ධර්මපාල කුමාරයා මැරුණා කියලා. පිය රජතුමනි එදත් දිසාපාමොක් ආචාර්යවරයාගේ වචනය ප්‍රතික්ෂේප කළා ඔබතුමා. එහෙනම් සුද්ධෝදන අවදියේ ඉපදිච්ච ඔබ මම මැරුණා කියන කතාව කොහොමවත් බාරගන්නේ? ආන් එහෙම සඳහන් කරාම සුද්ධෝදන රජුරෝ බොහෝම සතුටින් බුදුරජාණන් වහන්සේගෙන් ආයාචනාත්මක ඉල්ලීමක් කළා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ දකින්නේ අතීතය මට පේන්නේ. මම දන්නේ නැහැ. මම දකින්නේ. ස්වාමීනි ඒ අතීත කතාව මට අනුකම්පාවෙන් කියලා දෙන්න කියලා. ආන් ඒ කාරණාව සිහිපත් කරලා මතක් කරලා දේශනා කරන්නයි මහා ධර්මපාල ජාතකයේ දේශනා කොට වදාළේ. භාග්‍යතුන් වහන්සේ පිය රජුරවන්ට මතක් කරලා දුන්නා. පිය මහරජතුමනි අතීතයේ බරණැස් නුවර මේ කසී කියන රාජ්‍යයේ බරණැස් රාජ්‍යයේ කසී කියන ප්‍රදේශයක රටක ධර්මපාල කියලා ගමක් තිබුණා. ඒ ගමේ තමයි ධර්මපාල පවුල ජීවත් වුණේ. ඒ ධර්මපාල පවුලේ ධර්මපාලතුමාගේ බිසව ධර්මපාලතුමාගේ මාලිගාවේ වැඩ කරන කම්කරු දාසයෝ සොයුරු සොයුරියෝ සියලු දෙනාම හරි සිල්වත්. කම්කරුවෝ දාසයෝ පවා එහෙමයි. කවුද පින්වතුනි මේ කම්කරුවෝ සහ දාසයෝ කියලා කියන්නේ? මේ දෙගොල්ලම එක කට්ටියක්ද? කම්කරුවෝයි දාසයෝයි කියන්නේ දෙගොල්ලක්. දාසයන්ට පඩි හම්බෙන්නේ නැහැ. දාසයන්ට කෑම ලැබෙනවා. දාසයන්ට අඳින්න ලැබෙනවා. දාසයන්ට ඉන්න ලැබෙනවා. කම්කරුවන්ට පඩි ලැබෙනවා. ඒකයි මේ කම්කරු සහ දාස කියන දෙගොල්ලගේ තියෙන වෙනස. නමුත් මේ දාස කම්මකාරාදීන්වත් කවදාවත් පස්පව් කළේ නැහැ. උතුම් චාරිත්‍ර ගුණධර්ම ඉක්මවල ගියේ නැහැ. මේ ධර්මපාලතුමා සහ ධර්මපාලතුමාගේ පවුල ඇසුරු කරන අය මේ ගුණවත් වෙච්ච නිසාම මේ ගමට ධර්මපාල ගම කියලා නම තිබ්බා. පිය රජතුමනි එදා ධර්මපාලතුමාට දාව ධර්මපාල බ්‍රාහ්මණතුමාගේ බිසවගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තා. එම ප්‍රඥාවන්ත දරුවා ඉපදුනහම ඔහුටත් නම තිබ්බේ ධර්මපාල කියලාමයි. ධර්මපාල කුමාරයා තරුණ වයසට ආවට පස්සේ තාත්තගෙන් ඉල්ලීමක් කරනවා මට ඉගෙන ගන්න ඕනේ කියලා. කහවණු 1000ක් අතට දීලා ගුරු ගෙදරට පිටත් කරලා යවුවා. ගුරු ගෙදරට පිටත් කරාම දිසාපාමොක් ආචාර්යවරයා ධර්මපාල කුමාරයා බොහෝම හරසරින් පිළිගත්තා. ඒ කාලේ ගුරු ගෙදර ශිෂ්‍යෝ හිටිය කියලා සඳහන් කරනවා 500ක්. ධර්මපාල කුමාරයා මේ ශිෂ්‍යෝ 500 දෙනාටම නායකත්වයේ දෙන කෙනා. සියලු දෙනාගේම ආදරේ ගෞරවය දිනාගත්ත කෙනෙක්. බොහෝම හොඳින් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළා. ත්‍රිවේදයේම ප්‍රාප්ත කළා. අතිරේක ශිල්පත් බොහොම ඉහළින්ම ඉගෙන ගනිමින් හිටියා. ඔන්න ඔය කාලේ ධර්මපාලතුමාගේ එකට අර සහෝදර ශිෂ්‍ය පිරිසත් සමග
ඉගෙන ගත්ත ධර්මපාල කුමාරයාත් එක්ක ඉගෙන ගත්ත දිසාපාමොක් ආචාර්යතුමාගේ පුතා හදිසියෙම ලෙඩ වෙලා මරණයටපත් වුණා. මුළු ගුරු ගෙදරම මහත් වූ ශෝකයටපත් වෙලා. අනිත් ශිෂ්‍යයෝ අඬනවා වැළපෙනවා. ආචාර්යතුමත් අඬනවා. ආචාර්යතුමාගේ බිසවත් අඬනවා. මේ අකල් මරණය නිසා. පිරිස එකතු වෙලා මැරිච්ච පුතා ආදාහනය කළා. ආදාහනය කරලා ඇවිල්ලා මේ අයගේ ඇස්වල කඳුළු. ශිෂ්‍ය පිරිස තැන් තැන්වල එකතු වෙලා ඒගොල්ලෝ කතාව හදිසියේ ඒ තරුණ පුතාට වෙච්ච දේ ගැන. හිමීට ඔතෙන්ට ලං වෙච්ච ධර්මපාල කුමාරයා මේ අයගෙන් අහනවා තරුණ වයසෙම මැරුණද? ඇයි තරුණ වයසේ මැරුණේ? ඒ වෙලාවේ අර ශිෂ්‍යෝ අහනවා ඇයි ධර්මපාල ඔබ දන්නේ නැද්ද? මිනිස්සුන්ට මැරෙන්න කාලයක් වයසක් සීමාවක් නැහැ කියලා. ඊටාම ලාබාල කලල අවදියේදී මව් කුසේමත් විනාශ වෙනවා. ක්‍රමක්‍රමයෙන් මාස 9ක් 9මාරක් කුසේ වැඩෙන අතරතුර ඕනෑම කාලයක විනාශ වෙනවා. උපදින අතරතුරත් මැරෙනවා. ඉපදිලා ගත වෙන දවස තප්පරයේද විනාඩියේද පැයද දවසද සුමානේද මාසෙද අවුරුදු 2ද 3ද 4ද 5ද ඔය ඕනෑම කාලයක මැරෙන්න පුළුවන්. 30 40 45 50න් මැරෙන්නත් පුළුවන්. 60 70 80 100 විතර ජීවත් වෙන්නත් පුළුවන්. එන පින්තුනේ ඔබත් මමත් එහෙම්මම තමයි. බණ අහන ඔබත් ඒ වයස් තරාතිරම් වල ඉන්නේ. නමුත් මව් කුසේ හැදුන කලලේ ඉඳලා දැන් අවුරුදු 35 40 වෙන්න එනකන් ආවත් තවම මැරුණේ නැහැ. හැබැයි හෙට වෙනකන් අද රෑ වෙනකන් ජීවත් වෙයිද කියලා දන්නේ නැහැ. කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. ධර්මපාල කුමාරයාට කියනවා ඇයි ධර්මපාල ඔබ දන්නේ නැද්ද? ඊතා ලාබාල අවදියෙත් මැරෙනවා. තරුණ අවදියෙත් මැරෙනවා. මැදිවියෙත් මැරෙනවා. සඳෑ සමයේත් මැරෙනවා. ධර්මපාල කුමාරයා මන් දන්නේ නැහැ කියලා කියනවා. මම දන්නේ නැහැ ලාබාලියෝ තරුණයෝ මැරෙන බව. මම දන්නේ වයස ඉක්මවා ගියපු මහලු අයම මැරෙන බව විතරයි. මේ අයට හරි පුදුමයි. ඒගොල්ලෝ අහනවා ඇයි ඔබේ පරපුරේ කවුරුවත් තරුණ කාලේ මැරිලා නැද්ද? නෑ අපේ පරපුරේ කවුරුවත් තරුණ කාලේ මැරිලා නැහැ. ආන්ගේ කාරණාව ආචාර්යතුමා ළඟටත් යනවා. ධර්මපාල කුමාරයා ගෙන්නලා ආචාර්යතුමා මේ කාරණාව ඇහුවා. අහපුවාම ආචාර්යතුමාට ලැබුණේ උත්තරෙත් අපේ පෞල් පරම්පරාවේ කවුරුවත් එහෙම මැරෙන්නේ නැහැ කියන එකයි. හැබැයි දිසාපාමොක් ආචාර්යවරයා තීරණය කළා මේක එහෙමනම් ඒ කාරණාව හොයන්න ඕනේ වටිනවා. හොයලා දැනගන්න වටිනවා. දැනගෙන ප්‍රගුණ කරන්න වටිනවා. අන්න ඒ නිසා මේ කාරණාව ගැන විශේෂයෙන් අධ්‍යයනය කිරීමක් කරන්න ඕනේ කියලා පුතාගේ ආදාහණයෙන් දින ගාණක් ගත වෙන්න ඇරලා එක දවසක් ධර්මපාල කුමාරයාට කතා කරලා කියනවා මම දවස් කීපයක බැහැරට යනවා. මම එනකන් මේ ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීම බාර ගන්න කියලා. ධර්මපාල කුමාරයා ඒ ශිෂ්‍යෝ 500 දෙනාට ආචාර්යවරයා එනකන් ඉගැන්වීමේ කටයුත්ත බාරගත්තා. දිසාපාමොක් ආචාර්යවරයා එක සාමාන්‍ය අතවැසියෙකුත් අඬ ගහගෙන මේ ගමන පිටත් වෙන්න ලෑස්තියි. ඊට කලින් මැරිච්ච එළුවෙකුගේ ඇටකොටු ටිකක් ගෙන්නගෙන හොදලා ඒකත් මල්ලක දාලා පිළියෙල කරගත්තා. දැන් අර සේවකයාත් එක්ක පිටත් වෙලා කසී රටට ගිහිල්ලා ධර්මපාල ගම හොයාගෙන ධර්මපාල මාලිගාව තියෙන තැන අහගෙන ධර්මපාල මාලිගාවට ළඟා වුණා. පින්නතේ ළඟා වෙලා ධර්මපාල මාලිගාවේ දොරකට ගිහිල්ලා හිටගත්තා. එතන වැඩ කරන අය කවුරුවත් දන්නේ නැහැ මේ කවුද කියලා. නමුත් සේවක පිරිසක් ඇවිල්ලා ආචාර්යතුමාගේ අතේ තිබිච්ච පාවහන් දෙක ගත්තා. තව පිරිසක් ඇවිල්ලා අතේ තිබිච්ච කුඩේ අරගත්තා. මේ කාරණාවලිනුත්
අතීත සම්ප්‍රදායන්ගේ තිබිච්ච මේ බොහොම ශ්‍රේෂ්ඨ පළපුරුදු මනාව ඉස්මතු කරනවා. මාලිගාවේ ඉස්සරහ පිට හිටගෙන ඉන්නවා. පාවහන් දෙක අතේ තියාගෙන ඉන්නේ. පාවහන් අතේ තියෙන නිසානේ ගන්න පුළුවන් වෙන්නේ. පයේ තිබුණ නම් ගන්න බෑනේ. අතීතයේ අය බොහෝ වෙලාවට අනුන්ගේ ගෙදරක යනකොට ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට පාවහන් ගලවලා තියෙනවා. පස්සේ කාලේ අපේ සිරිතක් තිබුණ පන්සලට යනකොට ගේට්ටුව ළඟින් පාවහන් ගලවලා හිස් වැසුම් ගලවලා කුඩේ බාගෙන යන සිරිතක්. දැන් ඒකට දැන් ඒ සිරිතක් නැහැනේ. එහෙනම් ගෙවල් වලට යනකොට කරන වැඩේ කොහොමත් නැහැනේ. පන්සලට යනකොටත් දැන් ඒක කෙරෙන්නේ නැත්නම් ගෙදර යනකොට දැන් ඒක කොහොම කෙරෙන්නෙත් නැහැ. දැන් බුදුන් වදින්න ගියත් විහාර මළුවේ පාවහන් දෙක ගලවන්න තැනට යනකම් අපි යනවනේ. ඒ අතීත චාරිත්‍ර කොච්චර ගුණගරුකද? කොච්චර ලස්සනද? ඉතින් ඒ වාගේ හරි යටාවතක් කතා කරන්න පුළුවන් කරුණු මේ කාරණා ළඟ තියෙනවා. ඊට පස්සේ ආචාර්යවරයා සඳහන් කළා ධර්මපාලතුමාට කියන්නේ ධර්මපාල කුමාරයාගේ ගුරුවරයා ඇවිල්ලා කියලා. එහෙම පණිවිඩය යවහම ධර්මපාල බ්‍රාහ්මණතුමා ලහි ලහි ඇවිල්ලා ආසනයක් පනවලා ගුරුවරයා වඩා හිඳවලා දෙපා දෙක අරගෙන පැන් වලින් දෝවණය කරලා පිහල පිරිසිදු කරලා ඇතුළට එක්ක ගියා. මේ පාද දෝවණය කරන එකේ විශේෂ වැදගත්කම් රාශියක් කතා කරන්න ඕනේ. හැබැයි එදා පාද දෝවණය කරලා තියෙන වාඩි කරවලාමයි. අසුන් පනවලා වාඩි කරවලා තමයි පාද දෝවණය කරන්නේ. පා ගමනින් ඇවිල්ලා පාය හරි වෙහෙසිලා තියෙන්නේ. ඒ නිසා උෂ්ණ වෙලාවක් නම් ඇල්දියෙන් සිසිල් වෙලාවක් නම් මද උණු වතුරින් දෝවණය කරලා තෙල් ගාලා සම්බාහනය කරලා පාදවල වේදනාව නිමලා සැහැල්ලුවක් ලබලා දීලම තමයි ඇතුළට ගත්තේ. ගෙට ගොඩ වෙන තැන ඉඳලා සැහැල්ලුවක්මයි ලබලා දෙන්නේ. එහෙම ගිහිල්ලා ටික වෙලාවක් සතුටු සාමීචී කතා කර කර හිටියා. කතා කර කර ඉඳලා ධර්මපාල බ්‍රාහ්මණතුමාට ධර්මපාල කුමාරයා ගැන බොහොම ගුණ කීවා. ධර්මපාල හරි දක්ෂයි. ධර්මපාල හරි ගුණගරුකයි. ධර්මපාල ගාව උතුම් හැසිරීම් තියෙනවා. ධර්මපාල ඉගෙන ගන්නත් බොහොම දක්ෂයි වගේම කැමති. දැන් ත්‍රිවේද පාරප්‍රාප්තයි. අතිරේක ශිල්පත් හොඳට ඉගෙන ගත්තා. මේ විදිහට ಗುಣ කියලා අන්තිමට කියනවා නමුත් හිත කලබල කරගන්න එපා. හරි කනගාටුයි. හදිස්සියේ ලෙඩ වෙලා හදිස්සියෙම මැරුණා. එහෙම කියපු ගමන් ධර්මපාල බ්‍රාහ්මණතුමා කෑ ගහලා අඬන්න ඇද්ද? අත්පොලසන් දිදී hina වෙන්න ගත්තා. පුතා හදිස්සියේ මැරුණ කියහම අත්පොලසන් දිදී hina වෙනවා. ආචාර්යතුමා බලාගෙන හිටියා මොකද මේ කියලා. හිනාව නවත්තනකන් ඉඳලා ඇහුවා ඇයි බ්‍රාහ්මණතුමනි සැකයිද කියලා ඇහුවා. සැක කරන්න එපා. මං සාක්ෂි අරන් ආවේ. මට හිතුණා ඔබ සැක කරයි කියලා. ඒ වෙලාවේ අර මල්ලි තිබිච්ච ඇටකොටු ටික අරගෙන පෙන්නවා මේ තියෙන්නේ. ධර්මපාලතුමාගේ කුමාරයාගේ ඇටකොටු. ඒක දැක්ක විතරයි මාලිගාවේ දැසිදස ඔක්කොම අත්පොලසන් දිදී hina වෙනවා. ඉස්සරලන සිටුතුමා විතරයි. දැන් ඔක්කොම hina වෙනවා. බලාගෙන ඉඳලා ඇයි hina වෙන්නේ ඕගොල්ලෝ? මේ සාක්ෂිත් ඉදිරිපත් කරලා තියෙනකොට. බ්‍රාහ්මණතුමා සඳහන් කළා අපේ පෞල් පරම්පරාවේ මේ වෙනකන් හත්මුතු පරම්පරාවක කවුරුවත් තරුණ අවදියේ නම් මැරුණේ නැහැ. දැන් බලන්න මෙහෙම කියන්න මොන ශක්තියක් තියෙන්න ඕනද කියලා. හත්මුතු පරම්පරාවක කවුරුවත් මැරුණෙත් නැහැ. තරුණ කාලේ ලාබාල කාලේ මැරෙන්නෙත් නැහැ. දැන් අපිට එහෙම කියන්න පුළුවන්ද? අපිට එහෙම කියන්න බැරි කොට මේ ශක්තිය ගැන කොහෙන් හිතන්නද? අනිවාර්යයි ඒකාන්තයි සත්‍යයි මැරෙන්නේ නැහැ කියලා කියන්නේ. ධර්මපාල සිටු බ්‍රාහ්මණතුමා කියනවා මගේ පුතා ඒකාන්තයෙන් බොහොම සුවසේ ගුරු ගෙදර ඇති. මේක බොරුවක්. මේක පිළිගන්නේ නැහැ කියලා.
අපිට එහෙම කියන්න පුළුවන් හැකියාවක් කවද උදා වේද කියන එකයි පුදුමයි. ආන් ඒ වෙලාවේ තමයි මේ දිසාපාමොක් ආචාර්යවරයා ධර්මපාලතුමාගෙන් අහනවා කින්තේ වතං කිං පන බ්‍රහ්මචරියං කිස්ස සුචිනස්ස අයං විපාකෝ අක්කාහි මේ බ්‍රාහ්මණ පතමත්තං තස්මා හිතුම්හං දහරා නමීයරේති. මෙතන අහනවා තොපගේ වෘතය කුමක්ද? බ්‍රාහ්මණය කියන්නේ එහෙම ප්‍රකාශයක් කරන්න ආත්ම ශක්තියක් ගොඩනගාගත්ත ඔබ එතනට අරගෙන ආපු ඔබ ආරක්ෂා කරන වෘතය මොකක්ද කියලා කියන්නේ. ඔබලා ළඟ තියෙන අනික් අය ළඟ නැති උසස් හැසිරීම මොකක්ද? මෙතන බ්‍රහ්මචරියන් කියලා කිව්වේ ඒකයි. ඔබලා ළඟ තියෙන ඒ උසස් හැසිරීම මොකක්ද? මේ මොන කාරණාවක මොන සුචරිතයක විපාකයක්ද මේ තියෙන්නේ? බ්‍රාහ්මණය මේ කරුණ මට වහාම කියලා දෙන්න. කුමක් හේයින් ඔබේ පරපුරේ තරුණයෝ මැරෙන්නේ නැද්ද කියන එක මට කියන්න. ආන් එහෙම ඉල්ලීමක් කරාම බ්‍රාහ්මණතුමා අපූර්ව කරුණු ගණනාවක් පැහැදිලි කළා. ආන් මේ පැහැදිලි කරන කරුණු අතර සඳහන් කරනවා දහමෙහි හැසිරෙමු. අපි හැම වෙලාවෙම ධර්මයේම හැසිරෙනවා. දැන් මේ මොන කාලයක්ද? ධර්මයේ තියෙන බුද්ධෝත්පාද කාලයක්ද? මේ අබුද්ධෝත්පාද කාලයක්. ධර්මයේ මුණ නොගැහෙන, දහම් රසය නොලැබෙන අබුද්ධෝත්පාද කාලයක නමුත් ප්‍රඥාවන්තයෝ ළඟ දහම තිබුණා කියලා සඳහන් කරනවා. බොහෝ වෙලාවට අබුද්ධෝත්පාද කාලවල පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් බණ ඇහුවා. බණ අහලා සසර බිය ඇති කරගත්තා. පන්සිල් ගැන දැනගත්තා. ඒ කාලේ තිසරණ නෑනේ. පන්සිල් ගැන දැනගත්තා. ඒ බුද්ධ වචන මුළු ජීවිත කාලෙම හොඳට පිළිපැද්දා. දැන් පසේ බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කළා කියලා කියහම සමහර අයට හරියට සැක උපදිනවා. ඒ හුඟක් මිනිස්සු කතා කරන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න බෑ කියලානේ. මේ නිර්මල ත්‍රිපිටකයේ ඕන තරම් පෙන්නනවා පසේ භාග්‍යතුන් වහන්සේලා ධම් දේශනා කරපු තැන්. නමුත් හුඟක් අය කල්පනා කරන්නේ උන්වහන්සේලාට ධර්ම දේශනා කරන්න බෑ කියලා. පසේ බුද්ධත්වයේ ලබන්නේ කොයි තරම් පාරමිතා පුරන්න ඕනේද? මහා කල්ප අසංඛ්‍ය 2.1 අනිවාර්යෙන් පාරමිතා පුරන්න ඕනේ. පසේ බුදු කෙනෙක් වෙන්න. අග්‍ර ශ්‍රාවක වෙන්න. මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ. 80 මහා ශ්‍රාවකෙක් වෙන්න. මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ. එතකොට දැන් පසේ බුද්ධත්වයේ ලැබුවේ මහා කල්ප අසංඛ්‍ය 2.1 මේ පාරමිතාව සම්පූර්ණ කරලා. එතකොට දැන් මේ ධර්ම දේශනා කරන මම ඇතුළු අපේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා මේ ධර්ම දේශනා කරන්නේ පාරමිතා පුරලාද? ලෞතර බුදුරු දේශනා කරපු ධර්මයේ ආචාර්යවරුන්ගෙන් අහගෙන පිටකේ පරිහරණය කරලා දැනගෙන නිවැරදිව තහවුරු කරගෙන ත්‍රිපිටකයට අනුව උන්වහන්සේලා ධර්ම දේශනා කරනවා. පාරමිතා පුරලා නැහැ. පාරමිතා නුපුරපු අපි වාගේ අයටත් මෙහෙම ධර්ම දේශනා කරන්න පුළුවන් නම් මහා කල්ප අසංඛ්‍ය 2කුත් ලක්ෂයක් පාරමිතා පුරපු මහෞත්තමයන් වහන්සේට ධර්ම දේශනා කරන්න බෑ කිව්වොත් ඒක විහිළුවක් නෙමෙයිද? ඒ වගේ දේවල් තමයි ලෝකේ හැබෑම විහිළු. උන්වහන්සේලා හොඳට ධර්ම දේශනා කළා. ආන් එහෙම බණ අහලා ධර්මයේ තුල පෝෂණය වෙච්ච අය ඒ කාලෙත් හිටියා. ධර්මපාල බ්‍රාහ්මණතුමා කියනවා අපි ධර්මයේහිම හැසිරුණා. අපි බොරු කිව්වේ නෑ. හැම වෙලාවෙම පවිතු කර්මයන් වර්ජනය කරලා හිටියා. පවිතුකම් අපි කළේ නෑ. සියලු නිന്ദා කටයුතු අපි දුරු කරලා හිටියා.
දහමෙහි හැසිරුණා, බොරු කිව්වේ නැහැ, පවිතු කර්ම වර්ජනය කළා, නින්දා කටයුතු දේවල් කවදාවත් ජීවිතේ කළේ නැහැ. අන්න ඒක නිසා අපේ පරපුරේ කවුරුවත් අකාලි මැරෙන්නේ නැහැ. ධර්මපාල බ්‍රාහ්මණතුමා දිසාපාමොක් ආචාර්යවරයාට දෙවැනි කරුණක් හැටියට සිහිපත් කරනවා. සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද ධර්මය අපි අහනවා. අසත්පුරුෂයන්ගේ ධර්මය අපි කවදාවත් රුචි කරන්නේ නැහැ. අසත්පුරුෂයන් අත්හැරලා සත්පුරුෂයන් අත් නොහැර අපි වාසය කරන නිසා අපේ පවුලේ කවුරුවත් අකාලයේ මරණයට පත් වෙන්නේ නැහැ කියලා. මෙතන සඳහන් කළා සත්පුරුෂයන්ගේ ධර්මයක් අහනවා, අසත්පුරුෂයන්ගේ ධර්මයක් අහනවා කියලා. මෙතන පින්නතේ අසත්පුරුෂයන් කියලා සඳහන් කළේ මේ මිත්‍යා දෘෂ්ටිකව ධර්මයේ දේශනා කරන්නන්ගේද ධර්මය අහනවා කියන එක නෙමෙයි. සමහර ධර්ම කාරණාවක් අහනකොට ධර්ම කාරණාව පිළිබඳව තියෙන අනවබෝධය නිසා ධර්ම කාරණාව වැරදියට විස්තර කෙරෙන්න පුළුවන්. ධර්ම කාරණාව පිළිබඳව තියෙන අනවබෝධය නිසා මිසක් වෙනත් බලාපොරොත්තුවක් ඇතුව නෙවෙයි. නමුත් සමහර කෙනෙක් ලාභ ලෝභ බලාපොරොත්තුවෙන් දායකයන්ගේ හිත දිනා ගැනීමේ අරමුණෙන් නිවැරදි ධර්ම කාරණා තමන්ගේ අවශ්‍යතාවයට අනුව වෙනස් කරනවා. එහෙම අවස්ථාවක් ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. හදිසියේ වැරදීමක් වුණත් අපි ඒ පිළිබඳව කේන්ති ගන්නෙ නැහැ. ද්වේෂ උපදවන්නේ නැහැ. නමුත් වැරදි දහම් කරුණු අපි පිළිගන්නෙත් නැහැ. හැබැයි මේ කාරණාව තුළ ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. වැරදි දහම් කරුණු නොපිළිගන්න මේ කරුණ වැරදියයි කියලා දැනගන්න ලොකු ධර්ම අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ කරුණ හරිද කියලා අපි දන්නේ නැහැනේ. ඒ නිසා තමයි පින්නතුනි සඳහන් කළේ සත්පුරුෂයන්ගෙන්ම ධර්මය අහන්න ඕන කියලා. එහෙම ඇහුවත් යම් දහම් කරුණක් පිළිබඳව අපිට සැකයක් උපදිනවා නම් ඒ සැකය निराකරණය කරගන්න අපිට ත්‍රිපිටකයම පරිහරණය කරන්න වෙනවා. සමහර වෙලාවට निराකරණය කරන්න අපි කාගෙන් හරි විමසුවොත් අපිට ඒත් නිවැරදි උත්තරයක් නොලැබෙන්නත් පුළුවන්. සමහර වෙලාවට සමහර අයගේ ගෞරවය ආරක්ෂා කරන්න නිසා කාරණාවට උත්තර නොදී ඉන්න වෙනවා වෙන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයකට මූණ පාන්නේ නැහැ සැක කරුණ ධර්මයෙන්ම තහවුරු කරගත්තාම. ඒ නිසා අපිටත් හරි වටිනවා කුමන දේශනාවක් ඇහුවත් ඒ දේශනාව ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ? ඒ දේශනාව පිළිබඳව ත්‍රිපිටකයේ කොහොමද කරුණු දක්වලා තියෙන්නේ? අහපු දේශනාවයි පිටකයේ තියෙන කරුණු ටිකයි ගැළපෙනවද සමානද කියලා විශ්ලේෂණය කර ගැනීමේ මනා හැකියාවක් යම් කෙනෙකුට ඇත්නම් ඔවුන් පින්නතුනි මේ ලෝකේ මහ ජයග්‍රාහකයින් හැටියට තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒතර මෙතන සඳහන් කළා අපි සත්පුරුෂයන්ට ප්‍රිය කරනවා අසත්පුරුෂයන් ප්‍රිය කරන්නේ නැහැ කියලා. එතකොට අපි අසත්පුරුෂයන්ගෙන් ධර්මයේ ඇහුවත් ඒ අසත්පුරුෂ ධර්මයක් ඇහුණත් අපි ද්වේෂ කරන්නේ නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේගේ අති උතුම් දේශනාවක තියෙනවා. යම් කෙනෙකුගේ වැරදි ධර්ම කරුණක් තිබුණොත් කවදාවත් දේශනාව කරපු කෙනාට චෝදනා කරන්න එපා කියලා. හේතුව චෝදනා කරන්න ගිහිල්ලා ද්වේෂය උපදවාගෙන අපි ඊට වඩා ලොකු පාඩුවක් කරගන්නවා. නිකම්ම ඉඳලා. හැබැයි පැහැදිලි කරනකොට වැරදි ධර්ම කාරණාවට පහර දෙන්න කියලා සඳහන් කරනවා. දේශනාව කරපු කෙනාට නෙමෙයි වැරදි කරුණට පහර දෙනවා. ඒ කියන්නේ ඒ කරුණේ තියෙන වැරදි බව
මනාව තහවුරු කරලා ඉස්මතු කරලා ඔප්පු කරලා සමාජගත කරනවා මෙහෙම කරුණක් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ නැහැ කියලා. එතකොට වැරදි ධර්ම කරුණට පහර දීමක් සිද්ධ කරනවා. නමුත් පුද්ගලයාට පහර දීමක් කරන්නේ වචනයෙන් චෝදනා කිරීමක් දෝෂාරෝපණය කිරීමක් කරන්නේ නැහැ කියන කරුණයි මේ කාරණාව පැහැදිලි කරන්නේ. ඒ නිසා සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද ධර්මයේ අසමු කියලා මෙතන ධර්මපාල බ්‍රාහ්මණතුමා කියන කතාව අපි වැරදියට එහෙම ග්‍රහණය කරගන්න එපා. හරි සියුම් තැන. ඊළඟට සඳහන් කළා දන් දීමට පෙර අපි සතුටු සිතින් දන් දෙනවා. දන් දෙන්න පෙර අපි දානයට සූදානම් වෙන වෙලාව. ඒ වෙලාවේ හරි සතුටින්ම තමයි අපි කටයුතු කරන්නේ. පින්නතුනි මේ කියන්නේ පූර්ව චේතනාව පිරිසිදු කරගන්නවා කියන එකනේ. අපි කියමු අපි දානයක් දෙන්න තීරණය කරනවා. දානය හරි සංකීර්ණ මාතෘකාවක්. අපි අද ගිහිල්ලා දානෙට බඩු අරගන්නවා. මේ බඩු අරගන්න ගියහම තමයි අපේ හිතත් එක්ක සෑහෙන තරගයක යෙදෙන්න සිද්ධ වෙන්නේ. සෑහෙන තර්ක විතර්ක ගොඩ නැගෙනවා. මනුස්ස ජීවිතයක් කියලා කියන්නේ මේ ජීවිතේ විතරක් නෙමෙයි අපිට සැලසුම් කරන්න තියෙන්නේ. අපි මේ ජීවිතේ නම් බොහෝ දේවල් සැලසුම් කරනවානේ. මම මෙච්චර වයසක් යනකම් ඉගෙන ගන්නවා. රස්සාවක් නොලැබුණත් මම මොකක් හරි ව්‍යාපාරයක් හරි පටන් ගන්නවා. රජයේ රස්සාවක් ලැබෙනකම් මම පෞද්ගලික රැකියාවක් හරි කරනවා. මෙච්චර මුදලක් උපයා ගැනීමේ මේ විදිහේ ඉලක්කයක් මගේ තියෙනවා. මේ විදිහේ ඉඩමක් ගන්න, මේ විදිහේ ගෙයක් හදන්න, මේ විදිහේ වාහනයක් ගන්න, විවාහ ජීවිතේ මෙහෙම කළමනාකරණය කරගන්න. එදිනෙදා දවසේ කාලේ මේ විදිහට බෙදාගෙන කටයුතු වල යොදා ගන්න. අපි එහෙම හරියට මනාව ප්‍රඥාව තියෙන අය සැලසුම් කරනවා, දවස කළමනාකරණය කරගන්නවා, ජීවිතේ කළමනාකරණය කරනවා. නමුත් මනුස්ස ජීවිතයක් කියලා කියන්නේ මේ ගෙවන කෙටි කාලයේ විතරක් කළමනාකරන්න තියෙන කාලයක් නෙමෙයි. මේ ජීවිතේ හරියටම කළමනාකරණය කළොත් භාග්‍යතුන් වහන්සේට මනාව කී කරු වුණොත් එයාට පුළුවන් අනාගත ජීවිත කෝටි ගාණක් කළමනාකරණය කරන්න. මට කොහොමද අනාගතයේ විපාක දෙන්න ඕනේ? මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා මං කොහොමද මේ සංසාරේ යන්න ඕනේ? මට මොන මොන විදිහේ සැප සම්පත්ද හම්බ වෙන්න ඕනේ? මට කොහොම මිල මුදල්ද ලැබෙන්න ඕනේ? මම පරිහරණය කරන දේවල් කොයිතරම් උසස් වෙන්න ඕනේද? මට දම්පින්කම් කොහොම කරන්න ලැබෙන්න ඕනේද? මේ මතු අනාගතේ කරන්න තියෙන දේවල් කියන්නේ මේ ජීවිතෙන් පස්සේ කරන්න තියෙන දේවලුත් සැලසුම් කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් මේක හම්බ වෙලා තියෙනවා. ප්‍රඥාවන්තයා උක මනාව සැලසුම් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ අපි කාටවත් එක පාරම නිවන් දකින්න කියලා දේශනා කරන්නේ නැහැ. බොහෝ දේශනාවන්ගෙන් ඒක පැහැදිලි වෙනවා. ඒ පින්කම් කරාම මේ විදිහේ සැප සම්පත් හම්බ වෙනවා. මේ දේවල් පූජා කරාම මේවා ලැබෙනවා. මේ කරුණු දේශනා කරන්න ඕනේ නෑනේ කෙලින්ම නිවන් දකින්න දේශනා කළා නම්. සසර කුසල් කරගෙන සුගතිවල ඉපදෙමින් සුගතියේ සැප විඳිමින් නිවන දක්වා යන ගමනක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. සැප කෙරවල නිවන් සුව තමයි පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට එහෙනම් ජීවිත ගණනාවක් සැලසුම් කරනකොට කොහොමද මට සසරට විපාක දෙන්න ඕනේ? මං ඒකයි කිව්වේ දානය හරි සංකීර්ණයි කියලා. මෙදා මගේ පූජාවේ හැටියට තමයි මට ඊළඟට හම්බ වෙන්නේ. ඒකනේ මේ දාන දායක, දාන දාස, දාන දායක, දානපති කියලා තුන් දෙනෙක් දානයේදී වෙන් කරලා තියෙන්නේ. දැන් මම බඩු ගන්න ගිහිල්ලා මම අරගන්නවා පාවහන් තෝරනවා පූජා කරන්න. තමන් පැලඳගෙන ඉන්න පාවහන් දෙක අපි කියමු රුපියල් 2000ක් වටිනවා. දැන් මට 2000 පාවහන් ජෝඩු 10ක් ගන්න ගියොත් රුපියල් 20000ක් යනවා.
දැන් අපි බලන්නේ දැන් 1 මිල නෙමෙයි 10 මිලනේ. එතකොට 20000යි. නමුත් මට මේක 1000න් ගන්න පුළුවන් නම් 10000යි. ඉතුරු 10000ට මට තවත් මොනවා හරි අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්න පුළුවන්. මම පළඳින්නේ 2000ක දෙකක්. පූජා කරන්නේ 1000ක එකක්. එතකොට මම දාන දාස ගණයට තමයි වැටෙන්නේ. කනස්සල්ලටපත් වුණොත් අඩුවෙන් දෙයක් හෙව්වොත් මේ අපි සමහර වෙලාවට ගිහිල්ලා කියනවා එහෙම. මෙච්චර මුදලකට ගැලපෙන එකක් දෙන්න. ඉතින් එච්චර මුදලකට ගැලපෙන එකක් හැම වෙලාවෙම බලන්න ඕනේ හැමෝටම ගන්න බෑ ලොකු දෙයක්. නමුත් මම භුක්ති විඳිනවට මම පරිහරණය කරනවට වඩා හැම වෙලාවෙම ටිකක් හරි වැඩි දෙයක්. එතකොට තමයි දානපති වෙන්නේ. එතකොට තමයි සංසාරේට මීට වඩා උසස් විදිහට මට විපාක දෙන්නේ. එතකොට ආන් ඒකයි මං කිව්වේ දැන් මෙතන සඳහන් කරනවා දන් දීමට පෙර සතුටුයි. නැත්තම් බඩු ටික අරන් ගිහිල්ලා එකතු කරගෙන බිල ගෙවන්න ගියාම ලොකු බිලක් එකතු වෙලා. නොකමැත්තක් ගොඩනගෙන. නෑ ඒකත් හරිම සතුටින් මම මේ අද ණයක් වෙලා මේ වැඩේ කරන්නේ. වෙනතන අපිට එහෙම ශ්‍රද්ධාවක් තියෙන අය ඉන්නේ බොහොම අඩුවෙන්. දැන් අපි බලන්නකො සමහර වෙලාවට ඉඩමක් ගන්නවා ණයක් අරගෙන. ගෙයක් හදනවා ණයක් අරගෙන. වාහනයක් ගන්නවා ණයක් අරගෙන. අපූර්වට ඒක ක්‍රමානුකූලව ගෙවාගෙන යනවා. ඔය ඉඩමත්, ගේත්, වාහනෙත්, ව්‍යාපාරික ආයතනයත් කවදා හරි දවසක මෙහෙ දාලා තමයි මට යන්න වෙන්නේ. නමුත් අපි අතර කීයෙන් කී දෙනාද අපිට හම්බ වෙන්නේ පින්කම් කරන්න ණය ගත්ත අය. එහෙමයි හරි අඩුයිනේ. අර දාලා යන ලෞකික දේවල් වලට ණය වෙලා අපි මහන්සි වෙනවා. නෑ මම ණයක් අරගෙන පින්කමක් කරනවා. ටික ටික ගෙවනවා හම්බෙන හැටියට. නමුත් ණය වෙලා මං කරපු පින්කම සංසාරේ ආත්ම කෝටි ගාණක් ණය නැතුව මං සුවපත් කරනවා. එතකොට මේ පූර්ව චේතනාව පිරිසිදු කරනවා කියනකොට සෑහෙන තර්ක විතර්ක ගොඩක ගැටෙන්න වෙනවා. ඕක දිනන්න පුළුවන් කෙනාට පූර්ව චේතනාව පිරිසිදු කරන්න පුළුවන්. දෙන වෙලාවේ අර විදිහට නොකමැත්තෙන් අරන් ගිහිල්ලා දෙන වෙලාවෙත් කනස්සල්ල. ඊට පස්සෙත් කල්පනා කරන්නේ කොහොමද මේ ණය ගෙවා ගන්න. මෙහෙම දීලා කොහොමද මට කී කාලයක් දුක් විඳින්න වෙයිද? දුක් විඳත් පින්නතුනි ජීවත් වෙන මේ අවුරුදු කීපේ විතරයි. මරුණ තැන ඉඳලා නම් ඊටම සැපයි. ආන් ඒ හින්දා දෙන වෙලාවත් බොහොම පිරිසිදු වෙන්න ඕනේ. දීලා ඉවර වෙලත් සතුටු වෙන්න ඕනේ. සමහර කෙනෙකුට දෙන තැනට එනකන් යමු වෙන්න පුළුවන්. හැබැයි දීලා ඉවර වෙලා බනිනවා. දීලා ඉවර වෙලා කල්පනා කරනවා මේ දුන්න වැඩිද? මේ හින්දා මට පාඩු වුණාද? නැත්තම් පස්සේ වෙනත් අවස්ථාවකට පත් අපි කියමු කනේ තියෙන කරාබු දෙක විකුණලා දාන්නේ දීලා තියෙන්නේ. ගමනක් යන්න කරාබු දෙකක් නැතිකොට සමහර විට කේන්තිෙන්න පුළුවන් ඔය දානි දුන්නේ නැත්තම් මට අද කරාබු දෙක තියෙනවනේ කියලා. එතකොට පසුසිත පිරිසිදු නැහැ. දැන් මෙතන සඳහන් කරනවා මුල්සිත, මැදසිත, පසුසිත අවස්ථා තුනම පිරිසිදු කරගෙන අපි දන් දෙනවා කියලා. දීමෙන් පසුවත් ඇවෙන්නේ නැහැ. හරියටම දුන්නා. අත්තරලම දුන්නා. නැවත හිතලා දුක් වුණා නෙමෙයි හිත සතුටු වුණා. ආන් එහෙම පින් කරපු හින්දා අපේ පවුල් වල අය කවදාවත් අකාලේ මැරෙන්නේ නැහැ කියලා ධර්මපාල බ්‍රාහ්මණතුමා තමන්ගේ පුතාට උගන්වන ආචාර්යවරයාට කරුණු පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කළා අපි ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද මගියන්ද ගුණ කියා ඉල්ලන්නන්ද යාචකයන්ද දිරින්දන්ද යන මොවුන් කෑමෙන් හා බීමෙන් සන්තර්පණය කළා. කවුද කියලා බැලුවේ නෑ. ඉල්ලන අය ශ්‍රමණයන් වෙන්න පුළුවන්. හරි සිල්වත්, හරි ගුණවත්, බ්‍රාහ්මණයන් සිල්වත් ගුණවත්. අපි ඒ අයට විතරක් දීලා සීමා සහිත වුණේ නෑ. මේ ශ්‍රමණයන්ටද බ්‍රාහ්මණයන්ටද හරි සතුටින්ම දුන්නා.
මගියන්ටද ಗುಣ කියා ඉල්ලන්නටද. මගියෝ කියලා කියන්නේ මගදී හම්බ වෙන අය. ඒ අයටත් දුන්නා. අපි මේ සිල්ලතුන්ට විතරක් දන් දීලා මහ පිං කරගෙන ඉන්න අය කියලා එතනින් නතර වුණේ මගින් ඉල්ලලා මගින් හම්බෙන කෙනෙක් ඉල්ලුවත් දුන්නා. ඊළඟට ಗುಣ කියා ඉල්ලන්නෝ ඉන්නවා. අපි පස්සෙන් ඇවිල්ලා අපි ගැන කියලා වර්ණනා කරලා ආශිර්වාද කරලා ඉල්ලනවා. ಗುಣ කියා ඉල්ලන්නන්ටද අපි ඒත් දුන්නා. හැබැයි ඒගොල්ලන්ගේ ಗುಣ කියපු හින්දා නෙමෙයි මගේ දීමනාව සම්පූර්ණ කරගන්න ඕන නිසා. ඊළඟට සඳහන් කරනවා යාචකයන්ටද දිලින්දන්ටද යන මොවුන්ටත් කෑමෙන් හා බීමෙන් සන්තර්පණය කළා අපි. යාචකයන්ටත් දුන්නා. දිලින්දන්ටත් දුන්නා. දැන් මේ දානේ ගාව අපිට ඔය වාගේ තැන්වල හරියට ගැටෙනවා. සමහර කෙනෙකුට දෙන්න ගියාම තව කෙනෙක් කියනවා දෙන්න එපා ඔය ඉල්ලන්නේ මත්පැන් පොඩ්ඩ. දෙන්න එපා ඔය ඉල්ලන්නේ වෙනත් සූදුවකට. දෙන්න එපා ඔය ඉල්ලන්නේ වෙනත් වැරදි වැඩකට. ඒගොල්ලන්ට වැරදි කරන්න දීලා අපිත් වැරදි වලට දායක වෙන්න ඕනේ නැහැ නේ කියලා කියනවා. ඒ හින්දා චෝදනා මුඛයෙන් පන්නලා දානවා. නමුත් අපි හරියට දෙනවා නම් මම දීලා අත්හරිනවා මිසක් මේ මිනිහා මන් දුන්නේ කරන් ගිහිල්ලා කරන්නේ මොකද්ද කියන එක හොයන එක මට අයිති වැඩක් නෙමෙයි. එයා කැමති දෙයක් එයා කරයි. ඒකත් හොයන්න ගියහම මම තාම දීලා නැහැ. ඒකට කියන්නේ ගහිත චිත්ත කියලා. අල්ලාගත්ත සිතින් තමයි දීලා තියෙන්නේ. ඒකනේ සමහර අය දුන්න දේවල් ගැන ආපහු හොයන්නේ. කොයි අපි දීපුවා, කොයි අපි පූජා කරපුවා. ඔය විහාරස්ථානවල ගියහම හරියට එහෙම හම්බ වෙනවා. යම් කටයුත්තකට ගියාම ගිහිල්ලා අහනවා අපි අර පූජා කරපු පිඟන් ටිකකෝ, අපි අර පූජා කරපු ලයිට් ටිකකෝ, අපි හදලා දුන්න ඇඳන්කෝ. එහෙම අහනවා තාම දීලා නැහැ. තාම අපි දුන්න කියන තැන අල්ලගෙන ඉන්නවා. උග්ග සිටුතුමා දානයක් දුන්නා. භාග්‍යතුන් වහන්සේට පූජා කළ ලක්ෂයක් වටින හඳුන් ආසනයක්. හඳුන් පුටුවක්. රත් හඳුන් පුටුවක්. කහවණු ලක්ෂයක් වටි. භාග්‍යතුන් වහන්සේ ඒක පිළිගත්තා. පිළිගත්තාම සිටුතුමාට පින් සිද්ධ වෙලා ඉවරයි. නමුත් මේ හඳුන් ආසනේ වැඩ ඉන්න කැප නැහැ. භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා මේ කහවණු ලක්ෂයක් විතර වටින ආසනේ අඟල් දෙකේ කෑලි වලට කඩලා බෙහෙත් වලට උරච්චි කරන්න කියලා. දැන් අපි පූජා කරපු කවිච්චියක් වාගේ යනකොට එහෙම කඩලා තියනවා දැක්කොත් අපිට ඇති වෙන සිත කොහොම වෙයිද? තාම ගහිත චිත්ත. මෙතන සඳහන් කරන්නේ නැහැ. දුන්නා නම් අත්තරලම දුන්නා. ඒ මිනිහා එක සූදුවට යෙදුවත් එකයි. ඒ මිනිහා එක බීමට යෙදුවත් එකයි. මට එකකින් වැඩක් නැහැ. ඔහු බොරු කරලා නම් මගේ ඉල්ලුවේ ඒකත් ඔහුට පාඩුයි. ඔහු මගෙන් ඉල්ලගෙන ගිහිල්ලා කළේ වැරදි වැඩක් නම් ඒත් ඔහුට පාඩුයි. නමුත් මට පාඩු නැහැ. නමුත් හිතන්න තියෙන්නේ බොරු කරලා හරි ඔහු අරන් යනවා නම් සංසාරේ මට කවදාවත් එහෙම දුකක්වත් නොවේවා. බොරු කියාවත් ඉල්ලන්න දුකක්වත් මට නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා හිත හදාගන්නයි එතන ඉතුරු වෙන්නේ. ඊළඟට පින්නතේ මෙතන සඳහන් කරනවා තවත් කරුණක්. අපි සිය භාර්යාව ඉක්මවා නොයන්නෙමු. අපගේ භාර්යාවෝද අප ඉක්මවා නොයති. ඔවුන් හැර අන් ස්ත්‍රීන් පිළිබඳව බඹසර හැසිරෙමු. අපගේ තරුණයෝ අකාලී නොමැරිති. අපි කවදාවත් අපේ භාර්යාව ඉක්මවල යන්නේ නැහැ කොහොමවත්ම. අපි විතරක් නෙමෙයි අපේ භාර්යාවොත් අපි ඉක්මවල යන්නේ නැහැ. තමන්ගේ බිරිඳ හැර අන් හැම කාන්තාවක් ළඟම අපි බ්‍රහ්මචාරී වුණා. බ්‍රහ්මචර්යාවේ අංග ගොඩක් පැහැදිලි කරනවා. මේකත් එක අංගයක්. එක කාන්තාවකකින් සතුටු වෙන්න සීමා වෙනවා. අන් කවුරුවත් දිහා බලන්නේ නැහැ. රාග සිතින් බලන්නේ නැහැ. අන් හැම දෙනා ළඟම බ්‍රහ්මචාරී. අපේ භාර්යාවොත් එහෙමයි. අපි හැර වෙන කාගෙන්වත් සතුටු වෙන්න හිතුවේ නැහැ. බ්‍රහ්මචාරී. තමන්ට වඩා බාල කෙනෙක් දැක්කොත් දියණියක් සේ සැලකුවා. පුතෙක් සේ සැලකුවා. සමාන වයස කෙනෙක් දැක්කොත් සහෝදරියක් සේ සැලකුවා. තමන්ට වඩා වයසින් වැඩි කෙනෙක් දැක්කොත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ දැක්කා.
එහෙම වෙච්චහම කවදාවත් හිත රාගයට වැරද්දට දුවන්න පෙළඹෙන්නේ නැහැ. ආන් ඒ වගේ උතුම් ගුණයක් අපි ගාව තිබුණා. ඒ ගුණය අපේ පරම්පරාවේ තිබුණා. අදත් ඒ ගුණ අපි ඒ විදිහට ආරක්ෂා කරනවා. අන්න එවන් උතුම් ගුණ තියෙන නිසා අපේ පවුල්වල කවුරුවත් අකාලේ මැරෙන්නේ නෑ කියලා සඳහන් කරනවා. අපි සියල්ලෝම ප්‍රාණඝාතයෙන් වැළකුණා. ලොව නොදුන් දේ වර්ජනය කළා. මත්පැන් නොබීම හිටියා. බොරු නොකිය හිටියා. එයින් අපගේ තරුණයෝ අකාලේ මැරෙන එකෙන් වැළකුණා. අපි සියල්ලෝම ප්‍රාණඝාතයෙන් වැළකුණා. කවදාවත් ප්‍රාණඝාත කළේ නෑ. මේ ශික්ෂාපද සමාදන් වෙලා ඉන්නේ මේ අබුද්ධෝත්පාද කාලයක කියලා අපි පළවෙනි දේශනාවේ පැහැදිලි කළා. අබුද්ධෝත්පාද කාලයක මෙහෙම ශික්ෂණයට යන්න පුළුවන් නම් මේ බුද්ධෝත්පාදයේ ඉපදිච්ච අය මොනව නොකළ යුතුද? එතකොට අපි බුදුරජාණන් වහන්සේගෙන් තවම කොච්චර ඈතද කියන කාරණාවයි මේ සඳහන් කළේ. අර එක සූත්‍රයක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ, මහණෙනි මම දේශනා කරපු ප්‍රතිපත්තියෙන් එළියට බැහැපු කෙනෙක් මගේ සිවුරු කොන අල්ලගෙන භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව යම් තැනකද තියන්නේ ඒ පිය සට හන මතම පය තබ තබා සිවුරු කොනත් අල්ලගෙන මගේ පිටිපස්සෙන් ආවත් ඔහු භාග්‍යතුන් වහන්සේට ගව් ගානක් ඇතයි. මම දකින මානේවත් නැති මට වඩා ගව් ගානක් ඈතින් ජීවත් වෙන යම් ශ්‍රාවකෙක් මගේ ප්‍රතිපත්තියට අනුව මගේ අවවාදයට අනුශාසනාවට මත කීකරු වෙමින් ජීවත් වෙනවා නම් ඔහු ඊටාම මට ළඟයි. සිවුරු කොන අල්ලා එන වැරදි පුජ්‍යලයා මට ගව් ගානක් ඈතින් ඉන්නේ. ගව් ගානක් ඈතින් ඉඳගෙන මගේ අනුශාසනාවට කීකරු වෙච්ච කෙනා මට බොහොම ළඟින් ඉන්න කෙනෙක්. එහෙමනම් පින්නතුනි අපි මේ වාගේ බුද්ධෝත්පාද කාලයක භාග්‍යතුන් වහන්සේට තවත් අකීකරු නම් අපි බුද්ධාන්තරයක ඉපදිලත් භාග්‍යතුන් වහන්සේට හුඟ ඈතින් ඉන්න අය. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අති උතුම් වූ බුද්ධ රත්නයට ළඟා වෙන්නමයි. බුදුරජාණන් වහන්සේ ළඟ ගිහිල්ලා වැඳ වැටෙන වෙලාවට චෛත්‍ය ළඟ බෝධිය ළඟ පිළිම වහන්සේ ළඟ ලං වෙන්න ඒ උතුම් වූ බුද්ධ ගුණයේ තේජස හැම වෙලාවෙම දැනෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ රශ්මි මාලාව යම් තරම් ඈතට විහිදුනාද අපිට ලං වෙන්න හැඟෙන්න ඕනේ. මේ මහා කාරුණිකයන් වහන්සේගේ ශරීර ධාතුවෙන් නික්මෙන ඒ අති උතුම් වූ ෂඩ්වර්ණ රශ්මි ධාරාවට මං ඇතුල් වුණා. මගේ ගත පුරාමත් ඒ රශ්මිය දැන් වැදෙන පැතිරෙන වෙලාව මම භාග්‍යතුන් වහන්සේගේ රශ්මි මණ්ඩලය ඇතුලේ ඉඳගෙන භාග්‍යතුන් වහන්සේ වැඳ ගන්නවා කියන හැඟීමෙන් වන්දනා කරගත්තාම අපිට කොයි තරම් කාලයකට පින් පිරෙනවද කියන කාරණාව අපිටවත් හිතලා ඉවර කරන්න බෑ. යම් එක වන්දනාවක් ඒ හරියටම කරපු වන්දනාව මරණ මොහොතේ මතක් වෙයිද සුගතිගාමී වෙනවා මිසක් දුගතිය අපෙන් හුඟ ඈතට යනවා. එවන් කරුණු තමයි මේ පැහැදිලි කරන්නේ. එහෙනම් ප්‍රාණඝාත කරන්නේ මොකද සංසාරේ අනන්ත දුක් විඳින්න වෙන නිසා. නිරේවල් වල ගිහිල්ලා අප්‍රමාණ දුක් විඳින්නත් වෙනවා. වෙනත් කුසලයක් හේතු වෙලා මනුෂ්‍ය ආදී ආත්මයක ඉපදුනත් පෙර ප්‍රාණඝාත අකුසල් වල ශක්තිය තාම තියෙන නිසා අපි අකාලේ මැරෙනවා. ඒ විතරක් නෙමේ බොහෝ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ප්‍රාණඝාතය ගැන පන්සිල් පද ගැන මේ දේශනා මාලාවේ බොහොම කතා කරලා තියෙන නිසා මේ වෙලාවෙත් කෙටියෙන් සිහිපත් කරන්නේ එකම කරුණ නැවත නොකිය. යමෙක් සත්ව හිංසාවෙන් යුක්තද ඔහු සෙම්ප්‍රතිශියාවේ ඉඳලා පිළිකාව දක්වා අත්තිකාරම් බැඳ කෙනෙක් බවට පත් වෙන එකයි වෙන්නේ. අපි සත්ව හිංසාවෙන් යුක්තද සසරට මේ දුක් මේ ලෙඩ රෝග එකක්වත් අඩු නෑ කියන කතාවයි කියන්න වෙන්නේ. ඊළඟට සඳහන් කළා ප්‍රාණඝාතයෙන් වැළකුණා, නොදුන් දේ වර්ජනය කළා. අපිට යමක් නොදී හිටියද කවුරු හරි
කවදාවත්ම නොදීපු දේ ගත්තේ නැහැ. නුදුන් දේ වර්ජනය කළා. ඒ විතරක් නෙමෙයි සඳහන් කරනවා හැම වෙලාවෙම අපි මත්පැන් වලින් වැළකුණා. බොරුවෙන් වැළකුණා. බොරු කියන පුද්ගලයාට මේ ලෝකේ කරන්න බැරි පාපයක් නැහැ. අන් ඒ හින්දා මහ පව් රැස් වෙන ඒ මුසාවෙන් අපි හැම වෙලාවෙම වළකින්න උත්සාහ කළා. ඊළඟට සඳහන් කළා මනා සීලයෙන් යුක්ත උතුම් ස්ත්‍රීන් කෙරෙහි යම් දරු කෙනෙක් උපදීද ඔවුන් මහා ප්‍රඥයි ඔවුන් මහා බුද්ධිමත්. අපේ කාන්තාව මනාම සිල්වත්. ඒ ස්වාමියා හැර වෙනත් කිසිම කෙනෙකුගෙන් ඇසුරක් සෝයක් හෙව්වේ නැහැ. තමන්ගේ ස්වාමියා හැර අන් හැම පිරිමියෙක් ළඟම වුන් බ්‍රහ්මචාරී වුණා. ආන්ගේ බ්‍රහ්මචාරී ගුණේ සිල්වත් ගුණවත් බව වුන් ළඟ තියෙන නිසා ඔවුන්ගේ කුසට යම් දරුවෙක් ඇතුල් වුණා නම් ඔහු මහා ප්‍රඥාවන්තයි. ඔහු බොහොම සිල්වත්. පින්නතුනි මේ කාරණාව අපේ ධර්මයේ බොහෝ තැන්වල පැහැදිලි කරපු කරුණක්. අපේ මහ බෝසතාණන් වහන්සේ පංච මහා විලෝකනය කරලා තමන් උපදින්නේ කවර මවකගේ කුසේද කියන කාරණාව තහවුරු කරගෙන සඳහන් කරනවා මහා මායා දේවින් වහන්සේ අටසිල් සමාදන් වෙන තුරු කුසට වඩින්නේ නැහැ කියලා. ඒ කියන්නේ මහ බෝසතාණන් වහන්සේ පන්සිල් මත ඉන්න කෙනෙකුගේ කුසටවත් වඩින්නේ නැහැ කියලා. ආන් ඒ නිසා මහා මායා දේවින් වහන්සේ එදා තනියම මට සිල් අරගෙන ඉන්නේ. ඇයි තනියම මට සිල් ගන්න? වෙනද සිල් ගත්තේ කොහොමද කියලා සඳහන් කරනවා. මෙදා ආචාර්යවරයෙක් ළඟට ගිහිල්ලා සිල් ගන්නේ නැහැ. හේතුව උස්සාසනයක ඉඳගෙන සිල් ගන්න බෑ. ධර්ම ගරුත්වය නැතුව යනවා. සමාසනයක ඉන්නේ නැහැ. ඒකත් ධර්ම ගරුත්වයට හානි වෙන නිසා. නමුත් සඳහන් කරනවා අද බිම වාඩි වෙලා කාගෙන්වත් සිල් ගන්න බෑ. සිල් ඉල්ලන්න බෑ. මොකද මගේ කුස අද කවුරුවත් ළඟ බිම තියන්න සුදුසු නෑ. ඒ හින්දා මම තනියමම සිල් සමාදන් වෙනවා කියලා තමයි සිල් සමාදන් වෙන්නේ. අතීත ප්‍රඥාව තියෙන මව්වරු සුදුසු කාලේ ශේෂ්ත්‍ර කාලේ දරුවෙක් පිළිසිඳ ගන්න ශේෂ්ත්‍රයේ සූදානම් වෙලා තියෙන කාලේ හරියට සිල් මත කටයුතු කළා. නිතර නිතර දන් දුන්නා. බණ පිරිත් ඇහුවා. වැඩිහිටියන්ට සැලකුවා. මව්පියන්ට උපස්ථාන කළා. බොහොම සිල් මත පිහිටලා යහපත් කටයුතුම කර කර හිටියේ. ආන් ඒ කාලය තුල බැහැගන්නවා නම් ප්‍රතිසන්දි චිත්තයක් ඒ බොහොම ගුණවත් කෙනෙක්. ඒ බොහොම සිල්වත් කෙනෙක්. මහා ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ වෙනුවෙන් ශේෂ්ත්‍රයේ සූදානම් කරගෙන හිටියා හොඳ බීජයක් රෝපණය වෙනකන්. හැබැයි ඒ බීජය පැලවෙලා එළියට ආවට පස්සේ මුළු මහත් සමාජයක් පවුල් පරපුරක් සනසන කෙනෙක් මිසක් ඒක නසන වනසන යක්කු වගේ පිරිසක් වෙන්නේ. මේ තරම් අකීකරු දරු පිරිසක්. අම්මලා සමහර වෙලාවට ඇවිල්ලා කිය අඬනවා. අවුරුදු 15 16 දුවලා පුතාලා ගැන හිත හිතා කඳුළු බොනවා ඒගොල්ලෝ. නමුත් මේ ශේෂ්ත්‍රේ කවුද හදලා තියෙන්නේ? ඇයම කරපු වැරද්දක ප්‍රතිඵලය අද ඇයම භුක්ති විඳිනවා. ඔවුන්ම කරපු වැරද්දේ ප්‍රතිඵලය මවයි පියයි දෙන්නම භුක්ති විඳිනවා. මේක අන්තිමට කල්පනා කරගෙන ගියහම ඒගොල්ලන්ට වැරදිලා තියෙන්නේ කොතනද? ඒගොල්ලෝ තුනුරුවන්ගෙන් ඈත ඉඳලා තියෙන්නේ. තුනුරුවන්ට කීකරු නොවී ඉඳලා. ආන් ඒක හින්දා අකීකරු දරුමල්ලෝ අපිට හම්බ වෙලා. එහෙම නොවෙනව නම් ඒක අපටත් යහපතක්. රටටත් යහපතක්. ශ්‍රේෂ්ඨ වූ ශාසනය සුරක්ෂිත කරන්න පුළුවන් උතුම් පුණ්‍යවන්තයෝ ලෝකෙට හදපු නිසා අපි ලෝකේ ඇතිකරන්න රට ජාතිය ගොඩනගන්න පුළුවන් අය බිහි කළා මිසක් රට ජාතිය නැති කරන අය බිහි කරලා නැහැ. මේ කාරණාව ගැඹුරට හිතුවොත් මේ කාරණාව දිගට හිතුවොත් රටක් හැටියට බැලුවත් අපි අද හරි අරාජිකයි. යුතුයකම් පැත්තෙන් බැලුවත්
අපි ඉන්නේ හරි පල්ලෙහ තැනක. ඒ තත්ත්වයට පත් කළෙත් අපිමයි. ධර්මයෙන් ඈත් වෙච්ච අපිට හැම පැත්තෙම කනස්සල්ලට කනගාටුවට දේවල් ඉතුරු වුණා මිසක්, දුකට සන්තාපයට දේවල් ඉතුරු වුණා මිසක් අපිට සතුටු වෙන්න තැනක් කොයි පැත්තෙන් බැලුවත් නැති බවම තමයි පේන්නේ. හැම වෙලාවෙම අපි වැට උඩ වගේ තමයි ඉන්නේ. මෙහෙම කළොත් හොඳ වෙයිද? වෙයිද කියන සැකයක් මිසක් ස්ථිරවම හරි වෙයි කියලා තහවුරු කරන්න බැරි තරම් අපි අසරණ වෙච්ච තැන. හැබැයි ඒක කලේ අපිමයි. ඒ භාග්‍යතුන් වහන්සේට අකීකරු වෙච්ච නිසා. නමුත් මෙතන සඳහන් කරනවා සිල්වත්ව ගුණවත්ව ඉන්න අපේ භාර්යාව ළඟ ඇවිල්ලා මහා ප්‍රඥ වූ බුද්ධිමත් වූ උපදිති. ඔවුන් බහුශ්‍රෘතයෝ වෙති. බොහෝ ඇසූ පිරූ අය, බොහෝ ශිල්ප ඥාන ප්‍රගුණ කරපු අය, හැම දෙයක්ම මනාව දැනුම් තේරුම් ඇති අය. වේදෙහි පරතරට ගියෝ වෙති. එදා කතා කරුවේ එදා ඉගෙන ගත්තේ වේදයනේ. එහින්ද වේදේ පරතරටම ගියා. මෙදා කතා කළොත් සත්පුරුෂයෙක් බිහි කළා නම් ඔවුන් ධර්මයේ පරතරට යනවා. නමුත් එහෙම බවක් අපිට හොයන්න හරි දුර්ලභයි. අන්න ඒ කරුණු නිසා අපේ පවුල් පරම්පරාවල් වල අය අකාලි මැරෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා මවද පියාද, සහෝදරී සහෝදරයෝද, පුත්‍රයෝද බිරින්දෝද යන සියල්ලෝම පරලොව සැපසලකා ධර්මෙහි හැසිරෙමු. අම්මද තාත්තද, සහෝදරයෝද සහෝදරියන්ද, බිරින්දෝද යන මේ සියල්ලම හැම වෙලාවෙම පරලොව සැපපතාම කටයුතු කළා. යම් කටයුත්තක් කරලා මෙලොව විතරක් සතුටු වෙන්න කල්පනා කළේ නැහැ. අනිවාර්යයෙන්ම මම කරන මේ කාර්ය නිසා මට මේ සංසාරේ නිවන් දකින්නතුරු කවදා හරි දුක් විඳින්න සිද්ධ වෙනවා නම්, මේකේ ප්‍රතිඵලය මට නොගැලපෙන විදිහට ලැබෙනවා නම්, භයානක විදිහට ලැබෙනවා නම් අපි මේ දේවල් වලට එළඹුණේ නැහැ කවදාවත්. මෙදත් යහපත් කරලා හෙටත් යහපත් කරලා නිවන් දකින්නතුරු සංසාරේ යහපත් කරන කටයුතු වල යෙදුනේ. ආන් එහෙම නැති වෙච්චහම මේ සාමාන්‍ය සුළු ලාභයක් තකා පිනතුනේ අපි හරියට වැරදි කරගන්නවා. අපි මුලින් කතා කළානේ බොරු කියන කෙනාට මේ ලෝකේ කරන්න බැරි පාපයක් නෑ කියලා. අපි ඊටාම සුළු කටයුත්තක් වෙනුවෙන් බොරුවක් කියනවා. ඒ බොරු කියන කටයුත්ත සමහර වෙලාවට රුපියල් 5ක්වත් වටින්නේ නැති කාරණාවක් වෙනුවෙන් බොරු කියනවා. නමුත් බොරු කියන කෙනා ඉපදෙනවා කියලා කිව්වේ ප්‍රාණඝාත කරන අය ඉපදෙන නිරයටත් වඩා පල්ලැහැ නිරයක. ඊට වඩා දුක් වැඩි නිරයක. අවුරුදු කෝටි ගාණක් දුක් විඳින්න මේ රුපියල් 5කවත් වටිනාකමක් නැති මේ බොරුව මම මේ තරම් දුක් විඳවන්න වටින දෙයක්. මේ බොරුව කියන්නේ මෙච්චර දුක් විඳින්නද? මේ බොරුව එච්චර වටිනවද? අඩුම තරමේ කෝටියක් වෙනුවෙන්වත් බොරුවක් කියන්න එපා තමයි කියන්නේ. නමුත් අපි රුපියල් 5ක්වත් නොවටින දෙයකටත් බොරුවක් කියනවා. කර්මයේ කර්මඵලය අදහන්නේ නැහැ. නමුත් මෙතන සඳහන් කරනවා අපි කරන හැම වැඩක්ම පරලොව සැපපතාමයි කරන්නේ. මෙලොව සුවපත් කරගන්න විතරක් නෙමෙයි පරලොවත් සුවපත් වෙන්න ඕනේ. මෙලොව සැපගෙනල්ලා දීලා නමුත් පරලොව දුක් වෙනවා නම් අපි එහෙම වැඩ කරන්නේ නැහැ කියන කතාව මෙතන තහවුරු කරලා කියනවා. ආන්ගේ නිසා මවද පියාද සහෝදරී සහෝදරයෝද පුත්‍රයෝද බිරින්දෝද යන සියල්ලෝම පරලොව සැපසලකා ධර්මයේ හැසිරෙමු. එයින් අපගේ තරුණයෝ අකාලේ නොමියති. මේ ආදි වශයෙන් ධර්මපාල බ්‍රාහ්මණතුමා තමන්ගේ කුල පරම්පරාවේ අය මේ උතුම් ජීවන පැවතුම් වලට එන්න, මේ නිර්භීත බව තහවුරු කරගන්න ඒගොල්ලෝ හැසිරුණ හැටි, කටයුතු කරපු හැටි දිසාපාමොක් ආචාර්යවරයාට මනාව පැහැදිලි කරලා දුන්නා. ධර්මපාලතුමා සඳහන් කළා තමන්ගේ පවුලේ අය අකාලේ නොමැරෙන තවත් හේතුවක්. මේ අපි කලින් සාකච්ඡා කරපු අන්තිම කාරණාව, මේ පරම්පරාවේ මවද
පියාද සහෝදරී සහෝදරයෝද පුත්‍රයෝද බිරින්දෑවෝද යන සියල්ලෝම පරලොව සැප පතා ධර්මයෙහි හැසිරෙමු. පරලොව සැප ප්‍රාර්ථනා කරලා ධර්මානුකූල ජීවිත ගෙවනවා. අන්න ඒක නිසා අපේ පවුල්වල අය මැරෙන්නේ නැහැ. එනතුන ඔය කාරණාව අපි සාකච්ඡා කළා. ඊළඟට සඳහන් කරනවා දාසයෝද දාසියෝද අප නිසා දිවි රකින්නෝද පිරිවර ජනයෝද කම්කරුවෝද යන සියල්ලෝ පරලොව සැප සලකා ධර්මයෙහි හැසිරෙත්. ඒ නිසා අපේ පවුල්වල කවුරුවත් තරුණ කාලයේ නොමැරෙනවා. ධර්මපාල මාලිගාවේ වැඩ කරන දාසයෝ සහ දාසියෝ ඒ වගේම කම්කරුවෝ දාසයෝයි කම්කරුවෝයි මේ අතර තියෙන වෙනස දාසයෝ කියලා කියන්නේ පඩි නැතුව වැඩ කරන අය. ඒ අයට කෑම ලැබෙනවා. ඒ අයට ඉන්ඩ ලැබෙනවා. ඒ අයට වස්ත්‍ර ලැබෙනවා. මිනිසෙකුට අවශ්‍ය මූලික අවශ්‍යතා තුන සම්පූර්ණ වෙනවා. කෑමයි, වතුරයි, ඇඳුනුයි, ඉන්ඩ තැනකුයි. මේ ටික ලැබෙනවා. කම්කරුවෝ කියලා කෙනෙක් පඩි ලබන අයට. ඒ අයට පඩි දෙනවා. එතකොට මේ මාලිගාවේ වැඩ කරන දාසයෝ කම්කරුවෝ ඒ හැම කෙනෙක්මත් පරලොව සැප සලකාගෙන ධර්මයේම හැසිරෙනවා. ඒ කියන්නේ දැසි දස්සුවත් කවදාවත් වැරදි වැඩක් කරන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට ඒ දැසි දස්සෝ කොහොමද ධර්මයේ තුල පෝෂණය වෙන්නේ ඇත්තේ? ඒගොල්ලෝ ඇසුරු කරන්නේ කාවද? ඒගොල්ලෝ ඇසුරු කරන්නේ සත්පුරුෂයෝ. සත්පුරුෂයන් ඇසුරු කරන්න ලැබෙන නිසා අසත්පුරුෂයන්ටත් සමහර වෙලාවට යහපතක් උදා වෙනවා. දැන් මේ මාලිගාව ඇසුරු කරන නිසා දැසි දස්සොත් බොහොම ධාර්මික ජීවිත ගෙවනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා 10 වෙනි කරුණ මේ විදිහට නිමා කරලා දස කුසල පත ධර්මෙහි හැසිරෙමු. අපි දස කුසල් සම්පූර්ණ කරනවා. දස අකුසලයෙන් වළකිනවා. මොනවටද පින්නතුනි එතකොට දස අකුසල් කියලා කියන්නේ? දස අකුසල් කියලා අපි කියන්නේ කයෙන් කරන වැරදි 3යි, වචනයෙන් කරන වැරදි 4යි, හිතින් කරන වැරදි 3යි. අපි කයෙන් කරනවා ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය. වචනයෙන් කරනවා බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. හිතින් කරනවා අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. පින්නතුනි මෙහි කයින් කරන වැරදි මේ කරුණු පිළිබඳව මේ දේශනාවේ මුලින් අපි සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර. මුසාවාද පිළිබඳවත් අපි කරුණු දක්වලා තියෙනවා. පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා. මේ දේවලුත් අකුසල කර්මපත හැටියටම පෙන්눔 කරලා තියෙනවා. කේලම් කියනවා, හිස් වචන කාටවත් වැඩක් නැහැ. දෙන්නෙක් යම් තැනක එකතු වෙච්චාම ඔහේ කතා කර කර ඉන්නවා. එතකොට අනුන්ගේ අඩුපාඩු, අනුන්ගේ දෝෂ මේ වගේ දේවල් තමයි වැඩියෙන් කතා කරන්නේ. ඉතින් ඒවා Tamanට වැඩකුත් නැහැ, වෙන කාටවත් වැඩකුත් නැහැ. සෑහෙන වෙලාවක් කාලේ නහත්ති කරලා නැගිටලා යනවා. ලාභයක් වෙලාද පාඩුවක්මයි වෙලා තියෙන්නේ. එකක් මගේ වටිනා කාලේ නාස්ති වුණා. වටිනා කාලේ කියලා කියහම අපිට පින්නතනි කාලේ ඒ තරම් ලොකු වටිනාකමක් තේරෙන්නේ නැහැ. නමුත් කල්පනා කරලා බලන්නකෝ මරණ ආසන්න වෙච්චහම මට තව ජීවත් වෙන්න තියෙන විනාඩි 2යි කියලා.
කවුරු හරි කිව්වොත් තව ජීවත් වෙන්න විනාඩි 10ක් දෙන්නම් කියලා. අපි සතුටු නැද්ද ඒකට? හැම කෙනෙක්ම කැමති තව මොහොතක් හරි ජීවත් වෙන්න. ඒ ලැබෙන මොහොතින් පිනක් කරගන්න තිබුණා නම් අපිට කෙනෙක් කියනවා ඔබ තව විනාඩි ගානකින් මැරෙනවා. මැරිලා ඒකාන්තයෙන් නිරේ යනවා. කෙනෙක් කියනවා විනාඩි 10ක් දෙන්නම් පුළුවන් නම් නිරයෙන් මිදෙන්න කටයුතු කරන්න කියලා. විනාඩි 10 ගන්න කැමතියි. හැබැයි නිරයෙන් මිදෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒක මේ වෙලාවේ කාටවත් උගන්වන්න පුළුවන්ද? මහා ප්‍රඥයෙකුට නම් තේරුම් කරන්න පුළුවන් වෙයි. නමුත් අපිට තේරුම් කරලා ඒ මත පිහිටවන්න හරි අමාරුයි. නමුත් අර තැන තැන විනාඩි 5 10 විනාඩි 5 10 අනුන්ගේ අදකුද කතා කර කර ගෙවපු කාලේ පිනතුනේ අපි කුසලයකට යොමු කරලා තිබුණා නම් මේ ජීවිත කාලේ නිෂ්කාරණේ නාස්ති වෙච්ච අපේ කාලේ කොච්චරද? පැය ගණනේ. අපි නිදාගත්ත කාලේ කොච්චරද? අපේ බුදු පියාණන් වහන්සේ රාත්‍රියකට කොච්චර සැතපුණාද? මේ කාරණාව නම් ඕන තරම් අපේ අය අහලා ඇති. සංසාරයෙන්ම ඈතර වෙලා නිවන මුදුන්පත් කරවගෙන ලෝක සත්වයාට අනුකම්පාව පිණිස වැඩ ඉන්නවා. කොහොම විවේක ගන්න තිබුණේ නැද්ද? මහරහතන් වහන්සේලාට කොයි තරම් විවේකී සුවයෙන් වැඩ ඉන්න තිබුණේ නැද්ද? ඒ වුණාට එහෙම විවේකයෙන් සැතපීලාම හිටියද? සරියුත් මහරහතන් වහන්සේ එහෙම සැතපුණ බවක් ධර්මයේ සඳහන් කරන්නේත් නැති තරම්. අවදීන්ම ඉඳලා බුදුරජාණන් වහන්සේ හැමදාම සැතපීලා නැහැ. සැතපුණ ඇතැම් දවසක සැතපුණා කියලා කියන්නේ පැයයි විනාඩි 20ක් විතර කාලයක්. එතකොට පැය 24කට සැතපෙන්න පාවිච්චි කරලා තියෙන්නේ පැය විනාඩි 20ක් විතර කාලයක්. හැමදාම ওই කාලේ සැතපුණා නෙමෙයි. එහෙමත් දවසක තමයි සැතපීලා තියෙන්නේ. අනිත් දවස්වල අවදියෙන් හිටියානම් Tamanට ලාභයක් වෙනිවෙන්න නෑ, අපි වෙනුවෙන්මයි. එතකොට අපේ නිවන ගැන අපිට වඩා බුදුරජාණන් වහන්සේ මහන්සි වෙන බව අපිට පේනවා. භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් ඒ තරම් නිදිවර්ජිතව වැඩ ඉන්නකොට අපි අපෙන් අහන්න ඕනේ ප්‍රශ්නේ මොකක්ද කියලා මම නිතරම මතක් කරන්නේ. තාම මේ නිවන් මගට එළඹිලත් නැතුව මොන හේතුවක් නිසා පැය 8ක් 10ක් දවසකට අපි නිදා ගන්නවද කියලා. කොච්චර පාඩුද ඒ කාලේ. එහෙමත් නිදාගෙන අර විදිහටත් නිස්කාරණේ කාලේ නාස්ති කරලා ඔය නිදාගත්ත වැඩිපුර කාලේ නාස්ති කරපු කාලේ ඔක්කොම එකතු කරලා මගේ ජීවිත කාලෙන් ගලපලා බලන්න. වැඩක් ඇති විදිහට ජීවත් වෙලා තියෙන අවුරුදු කීයද කියලා. අන්න එදාට තමයි දුක හිතෙන්න පටන් ගන්නේ. කෙනෙකුගේ මුදල් නිස්කාරණේ නාස්ති වෙනවා. අපි කියමු කෙනෙක් දුම් බොන්න පුරුදු වෙලා. දැන් මේ කාලේ නම් ওই සිගරට් එකක් වාගේ රුපියල් 65ක විතර ගන්න. කෙනෙක් අවුරුදු 10ක් විතර 65 ගානේ මේ දුම් වැටිය පාවිච්චි කරලා දවසකට පාවිච්චි කරපු ගාන අවුරුද්දක එකතු කරලා බලහම අවුරුදු 10කට අරන් බලහම එයා කොච්චර මුදලක් නාස්ති කරලාද? ආන් එදාට නම් තේරෙනවා අපරාධයේ මුදල් ටික ඉතුරු කරගත්තා නම් කොච්චර හොඳද කියලා. අන්න ඒ වාගේ තමයි නිස්කාරණයේ ගෙවිච්ච ජීවිතේ නිකරුණේ ගත වෙච්ච කාලෙන් ප්‍රයෝජන ගත්තා නම් කොච්චර හොඳද කියලා හිතෙන කාලයක් එනවා. හැබැයි එදාට ඒක සිතවිල්ලක් මිසක් අපිට ඒ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැහැ. එහෙනම් සම්පප්‍රලාප කාටවත් වැඩක් නැති දේවල් කිය අකුසල් රැස් කර කර නිකම්ම ඉඳලත් නෙවෙයිනේ අකුසල් රැස් කර කරනේ. ජීවිත කාලේ. පරුස වචන මොනවද මේ පරුසා වාචා වේරමණී? මෙතන හරි ගැඹුරු කාරණා ගොඩක් කියනවා. පරුස වචනයක් කියන්නේ කේන්ති යන්න ඕනේ. ද්වේෂය කියලා කියන්නේ හරි භයානක අකුසලයක්. බැරි වෙලාවත් කෙනෙක් ද්වේෂයෙන් ඉන්න වෙලාවක මැරුණොත් එහෙම
කොහොම ඉපදෙනව කියලාද කියන්නේ? නිරේ. එක්ක යකෙක් වෙලා සතර අපායේ තමයි උපදින්නේ. එක්ක මහ නිරේ නැත්තම් යකෙක් වෙලා ඉපදෙනවා කියනවා. එහෙම නැත්තම් ওই නයි පොළොංගු විස සහිත සත්තු වෙලා ඉපදෙන්නේ මේ ද්වේෂ සහගතව මරුණාය කියලායි සඳහන් කරන්නේ. එහෙනම් ඉතින් ද්වේෂය අපිට හොඳටම පාඩුයි. දේශ කරන එක. එතකොට මෙතන පරුස වචන කියලා කිව්වේ. අපි සමාජයේ කතා කරන වචන ටික විතරද පරුස කියලා කියන්නේ. දැන් පරුස වචන කියපු ගමන්ම අපේ හිතේ යන වචන ටිකක් තියෙනවා. ඒවා විතරක් නෙමෙයි පරුස කියලා කියන්නේ. වචනයක් ප්‍රකාශ කරනකොට අපේ සිතුවිල්ලේ ප්‍රමාණය කොහොමද? ඒ සිතුවිලි වලට අනුව කියන වචන පරුෂද නැද්ද කියන එක තීරණය වෙනවා. ඔඹ කියන එක, තෝ කියන එක, මෙහාට වර කියලා කියන එක. මේ වචන ඔක්කොම පරුසයි. ඒ කාටවත් තෝ කියලා කියන්න බෑනේ ද්වේෂයක් නැතුව. ආදරයටත් කියන්න පුළුවන්. සමහර වෙලාවට දෙමව්පියෝ දරුවන්ට, වැඩිහිටියෝ දරුවන්ට තෝ කියන වචනේ පාවිච්චි කරනවා. හැබැයි ඒක පුතේ කියනවා වාගේ සෙනෙහස පිරිච්ච වචනයක්. හිතේ මෛත්‍රී කරුණාව පෙරදරි වෙලා තෝ කියන වචනය පරුස වෙන්නේ නැහැ. හැබැයි ද්වේෂ සහගතව තමයි වැඩිපුර අපි යතින් තෝ කියවෙන්නේ. ඔඹ කියවෙන්නේ. ආන්ගේ හැම ද්වේෂය මුල් වෙච්ච හැම මොහොතක්ම පරුසයි. ඒක ද්වේෂය නිසා වචනේ තියෙන ග්‍රාම්‍ය බව නිසා අකුසල් රැස් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි කියන එක මේ සඳහන් කරන්නේ. එහෙනම් වචනයෙන් මුසාවාද, පරුස වචන, පිසුන වචන, සම්පප්‍රලාප කේලම් කියලා අනුන්ගේ ජීවිත අවුල් කරලා කඩලා බිඳලා විනාශ කරනවා. මේකේ ප්‍රතිඵලයක් හරි ලස්සනට පැහැදිලි කරනවා ඉසිදාසි. ඉසිදාසි ගැන මං හිතන්නේ අහලා තියෙනවා. රහත් තෙරණින් වහන්සේ නමක්. අන්තිම ජීවිතේ ඊටාම ලස්සන රූපයක්. තරුණ වයසට ආහම තාත්තා බොහෝම ධනවත් පවුලකට ඇය විවාහ කරලා දෙනවා. ඊටාම ධනවත් පවුලකට. ඇය ඒ ගෙදරට විවාහ වෙලා ගිහිල්ලා ඒ තමන්ගේ ස්වාමියාගේ අම්මටයි තාත්තටයි පුදුම ආදරෙන් සලකනවා. කෑම උයලා දෙනවා. ඒ දෙන්නගේ පාද දෝවණය කරනවා. ඒගොල්ලෝ ගාවට යනකොට වැඳගෙන යන්නේ. නැන්දම්ම මාමණ්ඩි ගාවට යන්නේ වැඳගෙන. තමන්ගෙන් වෙන්න ඕනේ හැම දෙයක්ම කරලා දෙනවා. ස්වාමියාගේ සහෝදර සහෝදරියෝ එනකොට ඉඳගෙන ඉන්න තැනින් නැගිටිනවා. දැන් අද මෙහෙම දේවල් අපි දකින්නේ නැහැනේ. මේක අපේ ගෙදර කියලා ස්වාමියාගේ අම්මා තාත්තාවවත් නැගිටින ස්වභාවයක් නැහැ. නමුත් සහෝදර සහෝදරියෝ එනකොටත් ස්වාමියාගේ යාළු මිත්‍රයෝ එනකොටත් නැගිටලා අසුන පිළිගන්වලා සතුටු කරවලා කෑම බීම දීලා ස්වාමියාගේ ගෞරවය රැකෙන්න කරන්න පුළුවන් උපරිම දේ කරනවා. ස්වාමියාට සලකපු හැටි වෙනම විස්තර කරනවා. එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙකුට එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ පුතාට කොහොමද සලකන්නේ? ඇය කියනවා මම මගේ ස්වාමියාට සැලකුවේ එහෙමයි කියලා. උයාගෙන ගිහිල්ලා සමහර වෙලාවට කවනවා. පනාව අරන් ගිහිල්ලා කොණ්ඩේ පීරනවා. ස්වාමියා එක කතා කරනකොටත් අපි සමහරට ගරු කටයුතු ස්වාමින් වහන්සේ නමක් ළඟ කතා කරනවා වගේ දෝත එකතු කරගෙන තමයි කතා කරන්නේ. ඒ තරම් ස්වාමී භක්තිය. එහෙම කරලත් මාසයක් හමාරක් යනකොට ස්වාමියා කියනවා මැය ගෙදරින් පිටුවහල් කරන්න කියලා. අම්මා තාත්තා අහනවා පුතේ ඇයි එහෙම කියන්නේ? මේ ඉසිදාසි මොන තරම් ගුණවත්ද? ඔබට කොයි තරම් ආදරේද අපිට කොයි තරම් ආදරේද? ඒ හින්දා ඇයට එහෙම කියන්න එපා. ස්වාමියා කියනවා එහෙනම් ඕගොල්ලන්ට හොඳ නම් තියාගන්න. හැබැයි මම ගෙදරින් යනවා. මව්පියන්ට පුතා වටින නිසා ඉසිදාසිට යන්න කියනවා. ඊට පස්සේ ගෙදර යනවා. දැන් විවාහේ ඇරිලා ගෙදර ආපු මේ දුව තියාගෙන තාත්තා කොයිතරම් කනස්සල්ලකට පත් වෙනවද? අරතරම්ම ධනෙ නැති තවත් සිටු පවුලකට
ඇය විවාහ කරලා දෙනවා. එතනත් බොහොම කෙටි කාලයයි ඉන්න වෙන්නේ. අර විදිහටම සලකලා එතනිනුත් යන්න කියනවා. අන්තිමට මේ තාත්තා පාරේ යන යාචකයෙකුට දුව දෙනවා. යාචකයා ගෙන්නලා එයාගේ වැරහැලි ඇඳුම් ගලවලා හිඟමනේ ගියපු භාජන ටික පැත්තක අරන් තියලා අලුත් ඇඳුම් අන්දලා වටිනා ආභරණ පලන්දලා මේ ගෙදර බෑන කරගන්නවා. මේ සිටු පවුලක මේ තැනට එන්න මොන තරම් ලාභයක්ද ඔහුට. ටික දවසයි ජීවත් වෙන්නේ. ජීවත් වෙලා මාමණ්ඩිට කියනවා මට මේ ගෙදරින් යන්න ඕනේ. කරුණා කරලා මගේ පරණ ඇඳුම් ටිකයි මගේ හිඟමන් උපකරණ ටිකයි දෙන්න. ඔබේ ඇඳුම් ආභරණ තියාගන්න. මට බෑ මෑත් එක්ක ජීවත් වෙන්න. මෙහෙම මහා කරදර රාශියකට මුහුණ පානවා. අන්තිමට ඇය තීරණය කරනවා මං සියදිවි හානි කරගන්නවා කියලා. සියදිවි හානි කරගන්නවා කියලා තීරණය කරලා ඉන්නකොට තමයි රහත් මෙහෙණින් වහන්සේනමක් ඒ ගෙදරට පිණ්ඩපාතේ වෙදී. ජිනදත්ත කියලා. උන්වහන්සේත් එක්ක ටිකක් කතා කරලා මහාන වෙන්න තීරණය කළා. තාත්තා කිව්වා දුවේ මහාන වෙන්න එපා. ගෙදරට වෙලා ඒ පින්කම් කරන්න කියලා. නමුත් කියනවා නෑ තාත්තී. මම මේ කුරිරු සංසාරය ගැන හොඳටම කලකිරිලා ඉන්නේ. මේ උත්තමාවිය යන්තනකට ගියාද මට එතෙන්ට යන්න ඕනේ. එහෙනම් පුතේ මහාන වෙන්න. භයානක සංසාරයෙන් එතර යන්න වහ කටයුතු කරගන්න. ඒ මෙහෙණින් වහන්සේත් එක්ක ගිහලා මහාන වෙනවා. මහාන වෙලා රහත් වෙනවා. රහත් වුණාට පස්සේ ආත්ම 7ක් ආපහු බලන්න පුළුවන් අභිඥාවක් ලැබෙනවා. තව සහෝදර මෙහෙණින් වහන්සේ නමක් හිටියා. දවසක් දෙන්න පිණ්ඩපාතේ වැඩම කරලා ඇවිල්ලා විවේකීව ඉන්න වෙලාවේ අර අනික් මෙහෙණින් වහන්සේ අහනවා ඉසිදාසිගෙන් මෙහෙණිය ඔබ තව බොහෝම තරුණයි. ඔබේ රූපය ඊ타මත්ම සිත්ගන්නා සුළුයි මනා ප්‍රියමනාපයි. මේ තරම් ලස්සන රූපයක් තියාගෙන මේ තරුණ අවදී මොකක් නිසා මහාන වුණාද කියලා. අතීත කාරණා ටික සියල්ලම පැහැදිලි කළා. මොකද ආත්ම 7ක් බලන අභිඥාවක් තියෙනවා. ඒ කරුණු ටික පැහැදිලි කරලා ඒ ප්‍රාණඝාත කාමමිත්‍යාචාර අකුසලයක් ගැන කියන්නේ. නමුත් මේ ජීවිතයේ අර විදිහට විවාහයේ 3 වතාවක් කඩා කප්පල්ුනේ ඇයි? එක අවස්ථාවක බොහෝම හොඳට සතුටින් ජීවත් වෙන පවුලක් ඇය විසින් විනාශ කරලා දැම්මා. කේලම් කියලා ඒ පවුල විනාශ කළා. ඒකයි මේ දිගින් දිගට විවාහය අසාර්ථක වෙන්නේ. දැන් බලන්න කේලමක් කියන්නේ ගිහිල්ලා වෙලා තියෙනදී. එතකොට ඔය වාගේ කොයිතරම් දේවල් කෙරෙනවද? දස අකුසල කර්මපත. මෙතන සඳහන් කරනවා ඒකෙන් වළකින්න කියලා. මුළු සංසාරෙට මේක බලපානවා. දිගින් දිගට අපිට විපාක දෙනවා. අපි එකපාරක් වරදක් කරාම අපිටත් එකපාරක් විපාක දීලා නවතිනවා නම් කමක් නැහැ. අපිට ඒක 100,000 ගණනින් විපාක දෙන එකයි සංසාරේ භයානකයි කියන්නේ. අවිද්‍යාව කියන්නේ මොකක්ද එතකොට? දැඩි ලෝභය. අනුන්ගේ වස්තුව පිළිබඳව තියෙන ලෝභකම. තමන්ගේ වස්තුව පිළිබඳව නම් අපි කාටත් තාම ලෝභකම් ඕන තරම් තියෙනවා. තමන් දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත තමන්ගේ වස්තුව පිළිබඳව තියෙන ලෝභකම ගැන නෙමෙයි මෙතන කියන්නේ. අනුන්ගේ වස්තුව පිළිබඳව තියෙන ලෝභකම. යම් කෙනෙකුගේ වස්තුවක් දැකලා ඒක මට තිබුණා නම් කොච්චර හොඳද? මේක මට අයිති වුණා නම් කොහොමද? ආන් ඒ වගේ අනුන්ගේ දේවල් ගැන හිතනවා. ගෙවල් දොරවල් ගැන, යාන වාහන ගැන, ඉඩ කඩම් ගැන නොයෙක් දේවල් අනුන්ගේ සම්පතට ලෝභකම් කරනවා. ඒක අකුසලයක් හැටියට මෙතන පෙන්නන්නේ. පින්නතුනි මේක පැහැදිලි කරන හරි අපූර්ව තැනක් තියෙනවා ධම්මපද පාළියේ විස්තර කරලා. මේක පිටකේ තව තැන්වල පැහැදිලි කරනවා. සෝරෙය්‍ය කියන සිටුවරයා. අපේ පින්නතුන් අහලා ඇති සෝරෙය්‍ය සිටුවරයාගේ කතාව. රහතන් වහන්සේ නමක් දිහා බලලා
මෙන්න මේ වගේ අවිද්‍යාවක් උපදවා ගත්තා. සෝරෙය්‍ය සිටුවරයා නාණ්ඩ යනකොට මහා කච්චායන මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න ලෑස්ති වෙලා සිවුරු පුරවනවා. මහා කච්චායන මහරහතන් වහන්සේ රන්වන් පාටයි කියලා ධර්මයේ සඳහන් කරන්නේ. සිවුර පොරවන වෙලාවේ උඩුකය නිරාවරණය වෙලයි තිබුණේ. මේ තරුණයාට උන්වහන්සේ දැකලා රාගසිතක් ඇති වුණා. ඒ වෙලාවේ හිතුණා මේ ස්වාමින් වහන්සේ මගේ බිරිඳ වුණා නම් කොච්චර හොඳද කියලා. හිතෙනවත් එක්කම හිතුණා නෑ උන්වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කොච්චර හොඳද කියලා. හැබැයි ඉතින් මේ මොහොත වෙනකොට ඔහුගේ පුරුෂ ලිංග අතුරුදහන් වෙලා ඔහු ස්ත්‍රියක් බවට පත් වෙලත් ඉවරයි. බලන්න එතකොට ශාසනය කොයිතරම් ගැඹීරද කියලා. සාමාන්‍ය කෙනෙක් කතා කරන්නේ මේ ලෝකේ ගැහැණු කෙනෙක් පිරිමි කෙනෙක් කරන එකත් පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක් කරන එකත් කරන්න බැරි වැඩක් කියලා. බුද්ධ ශාසනය ගැන කල්පනා කරලා බලනකොට අපිට අමාරුයි කියන වැඩේ සිතුවිලි මාත්‍රයකින් වෙනස් කරන්න පුළුවන්. ඒ තරම්ම මේ ශාසනයේ ආර්යයන් වහන්සේලා ගුණවත්. ඒ නිසා ස්ත්‍රියක් බවට පත් වෙලා මහාකර තැබ්බේකට ජීවිතේ මුණ දුන්නා. ඇයි දැන් එහෙම වුණේ? රහතන් වහන්සේ සතුව තිබිච්ච ඒ ලස්සන තමන්ගේ බිරිඳට තිබුණා නම් කියලා හොඳයි කියලා හිතපු අවිද්‍යාසිත. එතකොට සෝරෙය්‍ය කියලා කියන්නේ පින් නැති කෙනෙක්ද? මහා පුණ්‍යවන්තයෙක්. අන්තිමට සෝරෙය්‍යට මොකද වෙන්නේ? අන්තිමට සෝරෙය්‍ය රහත් වෙනවා. මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් සමාව ගත්තට පස්සේ ආයි පිරිමියෙක් වෙනවා. ඉතින් මං කිව්වා හැලහැප්පීම් ගොඩක් වුණා කියලා. අර සිතුවිල්ල ඇති වෙන කාලේ Tamanට බිරිඳක් ඉඳලා තියෙනවනේ. ඒකනේ හිතුවේ මගේ බිරිඳට ඒ ලස්සන තිබුණා නම් කියලා. තාත්තා කෙනෙක් දරුවෝ දෙන්නෙකුගේ තාත්තේ. දැන් මේ සිතුවිල්ලත් එක්ක පරිවර්තනයක් වුණා. දැන් ඉතින් Tamanගේ ගමට ගෙදරට මූණ දෙන්න බැරි නිසා කැලේ මැදින් දුවගෙන ගිහිල්ලා වෙළඳාම යන වෙළෙන්දන්ගේ පස්සෙන් ගියා. දැන් කාන්තාවක්. ඒ වෙළඳාම යන වෙළෙන්දන්ගේ පස්සෙන් යනකොට වෙළෙන්දෝ ආගිය තොරතුරු කතා කළා හරි ලස්සන තරුණියක්. ඒගොල්ලෝ තීරණය කළා අපේ සිටු කුමාරයාට විවාහ කරලා දෙන්න නම් ඇය හරි හොඳයි. එහි විවාහ වුණා. දැන් ඒ සිටු කුමාරයාට දාව මෙයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. තමන්ගේ දරුවෝ දෙන්නයි තමන්ගේ කුසින් බිහි කරපු දරුවෝ දෙන්නයි. පස්සේ තමන්ගේ මිත්‍ර සිටුවරයෙක් හම්බ වෙලා කාරණාව කියහම ඒ සිටුවරයා කිව්වා එහෙනම් යමු රහතන් වහන්සේගෙන් සමාව ඉල්ලමු. සමාව ඉල්ලහම ආයි පිරිමියෙක් වුණා. එතකොට ජීවිතේ කලකිරුණා. ඒ හින්දා ගිහිල්ලා මහාන වෙලා රහත් වෙනවා. එතකොට මේ ජීවිතෙන් රහත් වෙන්න තරම් පින් තිබ්බ කෙනෙක්. නමුත් මේ වැරදි සිතුවිල්ල නිසා මූණ දීපු අපහසුතාවයන් ගොඩ. අපි දන්නේ නෑනේ අපිට මේ ජීවිතේ රහත් වෙන්න පින් තියෙයිද කියලා. තියෙන්නත් පුළුවන්. හැබැයි නෑ කියන්න තමයි 99.9 ගානකටත් වඩා වැඩි වෙන්නේ. පුළුවන් කියන්න තියෙන බොහොම පොඩි ඉඩකඩයි. එහෙමනම් අපිට අවිද්‍යාව කොහොම විපාක දෙයිද? දැන් මේ සෝරෙය්‍යට හිතුණා වගේ දේවලුත් අපිට නොහිතෙනවද? ඕන තරම් දේවල් තියෙනවා. අපි එක්කම හිටපු තරුණියක් තරුණේ විවාහ වෙලා. අලුතෙන් විවාහ වෙලා ඒගොල්ලෝ ගමන් බිමන් යනවා දැක්කහම ඒගොල්ලෝ වෙන වෙන කටයුතු වල යෙදිලා ඉන්නවා. එක්ක නාගෙන එනවා නැත්නම් ගමනක් යනවා. එහෙම නැත්නම් සතුටින් වෙන ක්‍රියාවක යෙදිලා ඉන්නවා. දැන් එහෙම දැක්කහම ජම් පිරිසක් කතා කරන්න පුළුවන් ඇය මට හිටියානම් ඔහු මගේ වුණා නම් මේ සිතවිල්ලත් එක්ක මොකක්ද දෙන්නේ? අවිද්‍යාව. ආන්ගේ අකුසලය අපිට සසර කොහොම විපාක දෙයිද? ආන් ඒ නිසා අවිද්‍යාව මේ දස අකුසල කර්මපත වලට එකතු වෙලා තියෙන එකයි. අන්සතු වස්තුව පිළිබඳව ලෝභ කරන එක. ව්‍යාපාදේ කියන්නේ ද්වේෂය, මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ සම්මා දිට්ඨියෙන් බැහැරවීම. ආනන්තරීය පාප කර්මයටත් වඩා යම් භයානක අකුසල කර්මයක් මේ ලෝකේ තියෙනවා නම් ඒක මොකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ ඒ මිත්‍යා දෘෂ්ටියයි. එහෙනම් හිතින් කරන වැරදි
අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මේ දස අකුසල කර්මපතයන්ගෙන් බැහැර වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළේ. දැන් මේ ධර්මපාල බ්‍රාහ්මණතුමා දිසාපාමොක් ආචාර්යවරයාට සඳහන් කරනවා අපේ පවුල්වල අය දස අකුසල කර්මපතයන්ගෙන් මිදලා හැම වෙලාවෙම දස කුසල කර්ම රැස් කරමින් ජීවත් වෙනවා. දස කුසල්ම සිද්ධ කරනවා. මේ කතා කරපු සිතින් කයින් වචනයෙන් කරන වැරදි 10න් අත මිදෙනවා නම් ඒක දස කුසලයක් සාමාන්‍ය විදිහට. තවත් දස කුසල් මොනවද කියලා තවත් පැහැදිලි කරනවා. තව තැනක. දාන, සීල, භාවනා. දස කුසල් වලටයි අයිති වෙන්නේ. පත්ති පත්තානුමෝදනා. පින් කරනවා, පින් අනුමෝදන් කරනවා. පිදිය යුත්තම් පුදනවා. ගරු කටයුතු අයට අපින් වෙන්න තියෙන යම් සත්කාරයක් සම්මානයක් වෙයිද අම්මගේ තාත්තගේ ඉඳලා තුනුරුවන්ගේ ඉඳලා උතුමන්ට පුද පූජා පවත්වනවා. උතුමන්ට සලකනවා. බණ අහනවා. බණ කියනවා. මේ දෙකම අයිති වෙනවා. තමන්ට බණ කියන්න බැරි නම් ධර්මයේ දේශනා කරනවා. තමන් විසින් කරන නිසා ඒකත් ඒ කුසල කර්මයටම එකතු වෙනවා. බණ අහනවා, බණ කියවනවා, බණ කියනවා. මේ දස කුසල් වලට අයිති වෙන තවත් කුසල්. මේ ආදි වශයෙන් මහ පිංකම් ජීවිතවල නිරන්තරයෙන් සම්පූර්ණ කරගන්න නිසා අපේ පවුල්වල අය අකාලේ මැරෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. පින්නතුනි මෙතෙන්ට දස දාන වස්තුවත් එකතු කරගන්න පුළුවන්. මෙසෙන්ට දස පුණ්‍ය ක්‍රියාවත් එකතු කරගන්න පුළුවන්. ඒ කාරණත් වෙනම මෙතන පැහැදිලි කරන්න කියලා විස්තර කරලා සඳහන් කරනවා. බොරු කියන තැනැත්තාට නොකළ හැකි පාපයක් නැහැ. යමෙක් බොරු කියනවා නම් ඔහු ඕන තරම් පව් කරන්න පෙළඹිච්ච පුද්ගලයෙක් කියලා සඳහන් කරනවා. අන්තිමට පැහැදිලි කරනවා ඒ කාන්තේම ධර්මයේ හැසිරෙන්නා ධර්මයේම රකින්න. යම් කෙනෙක් ධර්මයේ හැසිරෙනවා නම් ධර්මයේ විසින්ම ඔහු රකින්නවා. දැන් සාමාන්‍යයෙන් මේ කාලේ අපිට අහන්න ලැබෙන්නේ ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රැකෙයි කියලා. ඒක නිකන් හරියට නිකන් අවිනිශ්චිතයි වාගේ. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රැකෙයි. එහෙම නෙමෙයි ධර්මයට අනුව කතා කරන්න ඕනේ. ධර්මයේ හැසිරෙන්නා අතිශය ඒකාන්තයෙන්ම ධර්මයේ විසින් රකි. අතිශය ඒකාන්තයෙන්ම රකින්නවා. ධර්මයේ හැසිරෙන කෙනා. ඒකට උපමාවක් පෙන්නනවා මේ විදිහට. මහ වැස්සක් වහිනවා. ගමනක් යන්න උවමනාවක් තියෙනවා. වැස්ස හින්දා යන්න බෑ. නමුත් ඒ පුද්ගලයාතේ ලොකු කුඩයක් තියෙනවා. වැස්සට විරුද්ධව කුඩේ පාවිච්චි කරන්න ඔහුට පුළුවන්කම තියෙනවා. ආන් ඒ වාගේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට බොහෝ කරදර කම්කටොළු වලට මුහුණ පානවා. ආපදා උපද්‍රව වලට මුහුණ පානවා. නමුත් ඒ අවස්ථාවන්ගෙන් අපිව හරියට බේරෙන අවස්ථා තියෙනවා. නමුත් අපි බේරුණ අවස්ථා ගැන අපිට එහෙම හිතෙනවද ධර්මයේ නිසාම අපි බේරුණා කියලා? මේ ධාර්මික කටයුතු නිසාම අපි බේරුණා කියලා. සමහර වෙලාවක අපි කියමු අපි වාහනයක හැපෙනවා. වාහනයට හැප්පිලා යට වෙලා පෑගිලා පොඩි වෙලා යන්න තරම් තිබිච්ච අවස්ථාවක්. නමුත් අපි විසි වෙලා බේරෙනවා. මැරුණේ නැහැ. අතපය කැඩිලා තියෙනවා සමහර වෙලාවට. එහෙනම් හැපිලා විසි කරලා දාන්න කවුරු හරි යම් ශක්තියක් පාවිච්චි කරලා තිබ්බා. සමහර කෙනෙක් උඩ ඉඳලා වැටෙනවා. සමහර අය කියනවා මට පුදුමේ මම බේරුණේ කොහොමද කියන එක පිළිබඳවයි. නමුත් මේ පෙර කරගත්ත කුසල ශක්තියක් නිසා මම බේරුණායි කියන කාරණාව සාමාන්‍යයෙන් අපි හිතන්නේ නැහැ. එහෙනම් ඔබේ මගේ ජීවිතවලට ඔහොම අවස්ථා ඕන තරම් එළඹිලා තියෙනවා. නමුත් හරියටම ධර්ම කාරණාවක පිහිටලා නැති නිසා, හරියටම දන්නේ නැති නිසා, ඒක නොවැටහුණාට ඊට වඩා ලොකු විපතක් වෙන්න තිබුණ තැනකින් අපි බේරලා තියෙනවා කියලා තේරුම් ගන්නේ ධර්මානුකූල කරුණ හරියට විනිශ්චය කරගත්තොත් විතරයි.
මැරෙන්ඩ ඕන තරන් අවස්ථා එළඹිලා. නමුත් තාම නොමැරුණේ අපිව බේරන්ඩ වෙනම ශක්තියක් තිබුණ නිසා. එනම් ධර්මයේ හැසිරෙන්න්න ධර්මයේ රැකේ නෙමේ ධර්මයේ හැසිරෙන්න්න අතිශයේ කාන්තයම ධර්මයෙන් රකි. මෙතන ධර්මපාල බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා අපි ධර්මය රකිනවා. පිනතුන මේ වචනෙත් හරි ගැඹුරුයි. අපි ධර්මය රකිනවා. අපි ධර්මය රකිනවා කියල කියහම. අපි ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේට කීකරුයි. ඒකයි අපි ධර්මය රකිනවා කියල කියන්නේ. විශ්වයේ තියෙනවා යම් නීතියක් විශ්වයට අයත් කිසි වස්තුවක් විනාශ කරන්න එපා කියලා. විශේෂයෙන් අපි ප්‍රාණඝාතය ගැන කිව්වොත් මමත් මේ විශ්වයට අයිති මදුරුවත් මේ විශ්වයට අයිති එළුවත් හරකත් මේ විශ්වයට අයිති. එතකොට අපි විසින් මේ ස්වභාව ධර්මයේ භුක්ති විඳිගෙන ජීවත්වෙන්ට ඉපදිච්ච ඒ තව කෙනෙක් මරලා දානවා කියලා කියන්නේ ස්වභාව ධර්මයට අයිති කෙනෙක් අපි ඉතින් විනාශ කරලා. ස්වභාව ධර්මයට අයිති අය තව කෙනෙක් විනාශ කරලා දාහම එයාට මේ ලෝකෙ දරුණු දඬුවම් වලට මුහුණ පාන්න වෙනවා. මේ ලෝකෙත් වෙනවා ditta ධම්ම වේදනීය වශයෙන් යම් ප්‍රමාණයක් පළ දීලා මැරුණට පස්සේ ඒක දිගින් දිගට ආත්ම 100 ගණන් කෝටි ගණන් වල පළ දෙනවා. එතකොට දැන් මෙහෙම ශික්ෂාපදයක් මේ ස්වභාව ධර්මයා ගාව තියෙනවා කියලා අපි කවදාවත් දැනගෙන හිටියද? කවුද මේක අපිට කියලා දුන්නේ? බුදුරජාණන් වහන්සේ. මේ පන්සිල් පද පහට කියන්නේ මොනවා කියලාද? මෙවට කියන්නේ පින්නතනේ ලෝකවද්‍ය ශික්ෂාපද කියලා. ඒ ලෝකවද්‍යයි කියලා කියන්නේ බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ප්‍රාණඝාත කළොත් ඒකේ විපාකයක් තියෙනවා. නැතු භාග්‍යතුන් වහන්සේ මේ ශික්ෂාපද පනවලා නෙමෙයිනේ. භාග්‍යතුන් වහන්සේ පනවපු ශික්ෂාපද කොටසකුත් තියෙනවා. ඒවට මොනවද කියන්නේ? ඒවට කියන්නේ ප්‍රඥප්ති වද්‍යයි කියලා. අටසිල් ගැන කතා කරනකොට පන්සිල් වලින් පස්සේ තව ශික්ෂාපද 3ක් තියෙනවා. ඒ 3 ප්‍රඥප්ති වද්‍යයි. භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙනවා නිවන් දකින්න කැමති කෙනෙකුට නිවන ඉක්මන් කරගන්න කැමති කෙනෙකුට පන්සිල් වලට අමතරව මේ 3ත් රැකගන්න එක වටිනවා. නමුත් ඒ 3 ආරක්ෂා කළේ නෑ කියලා නිවනට බාධාවක් කියලා නෑ. ඒ 3ත් ආරක්ෂා කරන්න පුළුවන් නම් නිවන බොහොම ඉක්මන්. ඒක භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙනවා. විකාල භෝජනයෙන් වළකින්න. ලාභ ගොඩක් ලැබෙනවා. තණ්හාව අයින් වෙනවා, නිවනට ඉක්මන් වෙනවා. අනික විකාලයේ ආහාර ප්‍රතික්ෂේප කරන්න මොනවද ලැබෙන ලාභ? ඊළඟට උපදින භවවල ඊටාම ප්‍රණීත ආහාර තමයි හම්බ වෙන්නේ. අදත් අපිට ප්‍රණීත ආහාර හම්බ වෙලා තියෙනවා. ඒත් පෙර කරපු මේ වාගේ පරිත්‍යාග. නමුත් කෙනෙකුට විකල් භෝජනින් වැළකෙන්න පුළුවන් නම් ප්‍රණීත ආහාර තමයි හම්බ වෙන්නේ. තව ලාභ තියෙනවා. මම මේක කරුණක් සිහිපත් කළේ. නටන ගායන වයන මේ වාගේ කාරණා වලින් ඈත් වෙන්න කිව්වා. කොහොමත් සසර දික් කරන දේවල්නේ. නැටුමක් බලන්න ගියත්, ගැයුමක් බලන්න ගියත්, වැයුමක් බලන්න ගියත් වර්ධනය වෙන්නේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි. ඒ තුල එකතු වෙන්නේ අකුසල්. එහෙනම් නිවනට ලං වෙනව නෙමෙයි, නිවනින් ඈත් වෙනවා. ඒවා භාග්‍යතුන් වහන්සේ වෙනම පෙන්නලා තියෙන්නේ. හැබැයි මේ ලෝකවද්‍ය ශික්ෂාපද ටික හරි භයානකයි. කවදා උල්ලංඝනය කළත්, කවුරු උල්ලංඝනය කළත් ඒ විපාකයට ගොදුරු වෙන්නම වෙනවා. එහෙමනම් අපි ධර්මයට ආදරේ නම්, අපි ධර්මය රකින්නවා නම් මේ ශික්ෂාපදේ අපි උල්ලංඝනය කරන්නේ. හොරකම, වැරදිකාම සේවනය, මුසාව, සුරාව අපි ධර්මය රකින්නවා නම් මේ දේවල් උල්ලංඝනය කරන්නේ. මෙතන සඳහන් කරන්නේ අපි විසින් ධර්මය රකින්නවා. අපි විසින් ධර්මය රකින්න නිසා ධර්මයේ විසින් අපිව රකින්නවා. අපෙන් යමක් වෙන නිසා අපිටත් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මේ කාරණා ටිකත් පැහැදිලි කර ධර්මපාලතුමා දිසාපාමොක් ආචාර්යවරයාට කියනවා මෙන්න මේ හේතුව නිසා අපේ පවුල් වල කවුරුවත් අකාලේ මැරෙන්නේ නැහැ. එතකොට අද ඔය කාරණාව අපි අනුගමනය කරන්න ගියොත් මේ අභිමානවත් තැනට අපිට යන්න බැරිද? මිනිස්සු
ඉතාම ලාබාලාවදී තරුණාවදී මැදියම් වී මේ අවස්ථා තුනේමත් මැරෙනවා. මහළුවියත් මැරෙනවා. ධර්මපාල පරපුරේ අය මැරෙන්නේ මහළුවියේ විතරමයි. එහෙනම් ওই தત્ත්වේ අදත් සමාජ පින්නතින හොඳටම ගොඩනගන්න පුළුවන්. හැබැයි මනාව ධර්මයට කීකරු වෙන්න ඕනේ. අපි ප්‍රාණඝාතයෙන් වැළකීලා අපේ දරුවෝ ටික වළක්වන්න වෙනවා. දරුවොත් යම් හේතුවකින් වළක්වා ගන්න පුළුවන් වුණොත් සෑහෙන ජයග්‍රහණයක්. අපෙන් ඉගෙනගෙන දරුවෝ වැළකිච්චාම ඒ දරුවෝ අනිවාර්යෙන් තමන්ගේ දරුවෝ ප්‍රාණඝාතයෙන් වළක්වනවා. ආන් එහෙම පරම්පරා කීපයක් හැදුනහම ඒ පරම්පරාවල ඉස්සරහට උපදින අය අකාලේ මැරෙන්නේ නැතුව යනවා. මේ ධර්මපාල පරපුර හැදෙන්නේ ඒ විදිහට. මේ අබුද්ධෝත්පාද කාලයක ධර්මයට මේ තරම් කීකරු අය හිටියට මේ බුද්ධෝත්පාද කාලයක එහෙම අය නොඉන්න එක අපි ජීවත් වෙන මේ ලෝකෙටත් ලොකු පාඩුවක්. සමාජයටත් ලොකු පාඩුවක්. කීප දෙනෙක් සිල් උල්ලංඝනය කරනකොට ඒක රටටම සමාජයටම බලපානවා. තනියම Tamanට විතරක් බලපානව නෙමෙයි. සමාජයටම බලපානවා. මේ කරුණු පැහැදිලි කරලා ධර්මපාලතුමා කරුණු ටික දක්වහම දිසාපාමොක් ආචාර්යවරයාට තමන් ගැන ලැජ්ජාවක් හිතෙනවා. ඒ තමන් ගැන ලැජ්ජ හිතෙන්නේ. මහ බොරු ගොඩක් කීවනේ ඇවිල්ලා. පුතා මැරිලා කීවා. තහවුරු කරන්න එළුවෙකුගේ ඇටකොටු අරන් ආවා. දිසාපාමොක් ආචාර්යතුමාට ධර්මපාල බ්‍රාහ්මණතුමා පස්සෙත් කියනවා. මගේ පුතා මැරිලා වෙන්න බෑ. මගේ පුතා බොහොම සුවසේම ඇති. මේ ගෙන අප ඇටකොටු එක්ක සුනකයෙකුගේ නැත්තං එළියෙකුගේ. සමාව ඉල්ලුවා ඇයි? මේ තරම් ධර්මානුකූල පුද්ගලයෙක් ළඟ මං විසින් මහ බොරු ගොඩක් ඇද බෑවා. මට සමාව වෙන්න. ඒ තරම්ම නිහතමානීකමක් දිසාපාමොක් ආචාර්යවරයාට ආවේ සසර පුරුදු කරන පුහුණු කරන පාරමිතා හින්දමයි. මේ දේශනාව අවසන් කරනකොට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා කවුද දිසාපාමොක් කියන්නේ? දිසාපාමොක් කියලා කියන්නේ සුද්ධෝදන මහරජුරවන්ට කියනවා මහරජතුමනි එදා දිසාපාමොක් ආචාර්යවරයා මෙදා මේ සාරිපුත්තයන්මයි. මහරජතුමනි එදා ධර්මපාල බ්‍රාහ්මණ වෙලා ධර්මපාල කුමාරයා මැරුණ කියනකොට hina වෙවි ඒ මරණය ප්‍රතික්ෂේප කළේ වෙන කවුරුවත් නෙමෙයි මෙදා මගේ පිය මහරජාණන්මයි. එදා ධර්මපාල බ්‍රාහ්මණ මෙදා සුද්ධෝදන මහරජුරුවමයි. එදා ධර්මපාල කුමාරයාගේ අම්මා වෙලා හිටියේ මෙදා මහා මායා දේවින් වහන්සේමයි. මහරජතුමනි එදා ධර්මපාල බ්‍රාහ්මණතුමාටත් එතුමගේ ස්වාමි දිනියටත් දාව මේ ලෝකෙ ඉපදිච්ච ධර්මපාල කුමාරයා නම් අද ලෞතුරා බුදු වෙච්ච මම්ම වෙනවා. පිය රජතුමනි එදා ධර්මපාල කුමාරයා මැරුණ කියලා බාරගත්තේ නැති ඔබතුමා මෙදා දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ සිහිසුන්ව ඇද වැටිච්ච මම මැරිලා කියලා දෙවියෝ ඇවිල්ලා කියනකොට කිසිසේත් පිළිගන්නේ නැති බව සත්‍යයි. මේ ජාතක කතාව පටන් ගන්න පින්නතුනේ එතනින්. මොකද දෙවියෝ ඇවිල්ලා රජුරවන්ට කිව්වා සිද්ධාර්ථ කුමාරයා මැරිලා කියලා. පිළිගත්තේ නෑනේ. ඔක පස්සේ භාග්‍යතුන් වහන්සේට කියනකොටයි බුදුරජාණන් වහන්සේ අහන්නේ පිළිගත්තද රජතුමනි? නෑ මම පිළිගත්තේ නෑ. මං ඒගොල්ලන්ට කීවේ ගිහිගේ අතහැරපු සිද්ධාර්ථ කුමාරයා ලෞතුරා බුදු බව ලබලා මිසක් පිරිනවම් පානවා මිසක් මැරෙන්නේ නැහැ කියලා. ওই කතාවෙන්නේ කියන්නේ අද සුද්ධෝදන මහරජුරු ඒක පිළිගන්නේ නැති බව සත්‍යයි. ධර්මපාල අවදීවත් මම මැරුණ කෙනෙකුට ඔබ පිළිගත්තේ නැහැ කියලා. එහෙනම් මේ බෝසත් පරපුර අපූර්වට පාරමිතා පූර්ණේ කරලා තියෙන බව නැවත මනාව පැහැදිලි කරනවා. මොකද බුදු වෙන පුතෙකුට උපත දෙන්න සුද්ධෝදන මහරජුරු මහා කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා. ධර්මපාල බ්‍රාහ්මණ වෙන්නේ එහෙම පූර්ණේ කරගෙන එන කාලේ. මහා මායා දේවින් වහන්සේත් මහා කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා බුදු වෙන පුතෙක් උපද්දවන්න. එන පිනොදෙනි අපිටත් අද අපූර්ව ප්‍රාර්ථනා පාරමිතා ගොනු කරලා මේ ලැබිච්ච ශ්‍රේෂ්ඨ සම්මා සම්බුද්ධ ශාසනයෙන් අතිවාසනාවන්ත ඔබේ මනුස්ස ජීවිතයට කරන්න පුළුවන් උතුම්ම සාධාරණේ සම්පූර්ණ කරන්න තියෙන
හොඳම අවස්ථාව තමයි ලැබිලා තියෙන්නේ. යම් මොහොතක මේ ජීවිතේ ගිලිහුණොත් අය අවුරුදු ආත්ම කෝටි කීයක් මේ මනුස්ස ජීවිතේ නොලැබෙයිද? ලැබුණත් මිත්‍යා දෘෂ්ටිකව උපදීද? මෙදා ජීවිතේ හැම පින්කමක් කර කරම සම්මා දිට්ඨිකව ප්‍රාර්ථනා කරන්න ඕනේ. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා. සම්මා දිට්ඨිකවම උපදින්න මට වාසනාව ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් මනුස්ස ජීවිත ලැබුණත් මිසදිටු වෙන්න පුළුවන්. එදාට පව් මිස පින් රැස් වෙන්නේ නැහැ. ඒක ගෙවලා එන්න අය බුද්ධාන්තර ගානක් යනවා.